හරි සඳුනි මේ ඔයාගේ උත්තර ඔයා කරපු උත්තර ටික මාක් කරගන්න. ඊට පස්සේ හරි වැරදි දාගන්න බලමු අපි ලකුණු 50න් කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට බැරි වුණ ප්‍රශ්න ටික දැනගෙන ඒවා විශේෂයෙන්ම සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. ඔයා උත්තර මාක් කරගෙන තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න ලකුණු කීයද කියලා. රයිට් සඳුනිට මට පේන විදිහට සිග්නල් නැහැ වගේ. නුවණින් මට ලකුණු එවන්නකෝ කීයද? කියන්න එපා. එවන්න. 41යි නේ. හොඳයි. ඒ වුණාට හොඳයිම නෙමේ. 45 තමයි ලිමිට් එක. try එකක් දෙන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ගොඩාක් කරන්න වෙනවා පුතේ. නැතුනොත් අපිට ඒ සාමාර්ථයකට යන්න ඕනේ. ඒතර තමයි අපිට රෑන්ක් එකට යන්න පුළුවන්. සඳුනි තාම චෙක් කරනවද? මට සඳුනිගේ ලකුණු එවන්නකෝ. දැන් පේපර් එකේ වැරදෙන ඒවා ගැන ලැජ්ජ වෙන්න එපා. මොකද දන්නවද? වැරදුනොත් තමයි අපිට සාමාන්‍ය උසස් පෙළ විභාගයේදී මේ ඒ ප්‍රශ්න ටික හරියන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේකෙදි බොරුවට මේ වැරදි ප්‍රශ්නෙත් එක්ක හරි දාගෙන බොරුවට ලකුණු තියාගත්තට වැඩක් නැහැ. එතකොට විභාගෙදිත් අනිවාර්යයෙන්ම ලකුණු ඒ ප්‍රශ්නම වැරදෙනවා. ඒ නිසා මට මතකයි ඒ කාලේ මම මේ ප්‍රශ්න වැරදුනා පස්සේ එතන මොකක් හරි මටත් බැනගෙන තමයි මොට්ටයා කියලා හරි ලියාගෙන තමයි මම මේ ප්‍රශ්න ටික මාක් කරගන්නේ. මොකද මට ඒ තරම් හරි වටිනවා මගේ වැරදෙන ප්‍රශ්න ටික. හරියන ප්‍රශ්න ටික නෙමේ වැදගත් වෙන්නේ වැරදෙන ප්‍රශ්න ටික. ඔය හරි පුතේ සඳුනි මට බලලා ඉවර කරලා මැසේජ් කරන්න ඉක්මනට. ඊට පස්සේ මට ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්න වෙනවා ඉක්මනට. සිග්නල් කට් වෙන එකට බය වෙන්න එපා. මම රෙකෝඩින් දාලා තියෙන්නේ. එතකොට මට පුළුවන් ඔයාලට රෙකෝඩින් එක දෙන්න. නුවණිට වැරදිලා තියෙන ප්‍රශ්න ටික අංක ටික පුළුවන් නම් ටයිප් කරලා දාන්න බලන්න. ඔයාට වැරදිලා තියෙන ප්‍රශ්න 9ක් නේ වැරදිලා තියෙන්නේ. ඒ 9 වීඩියෝස් ඔන් කරන්නේ නැතුව එහෙම ඉන්නෙත් මම ඔයාලට සිග්නල් කට් වෙන හින්දා. ඒක එහෙම වුණොත් එහෙම කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් එනවනේ. ඒ හින්දා තමයි මෙහෙම ක්ලාස් එක කරගෙන යන්නේ.
රයිට් අපිට වෙලා යන හින්දා මම පේපර් එකට යනවා. මේකේ ස්ක්‍රීන් ෂොට් එක ගහ ගන්න ඕන ඉක්මනට ගහ ගන්න. රයිට්. මේකත් එක් සඳුනි මට මාකේ ස්කීම් එකේ විදිහට බලලා මට ලකුණු කීයද කියලා කියන්න පේපර් එක සාකච්ඡා කරාට පස්සේ අපි මේකේ අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු ඉක්මනට. මොකද ලේසි ප්‍රශ්න වලට යන එක තේරුමක් නැහැ. බලන්න පළවෙනි එක පරිසර උෂ්ණත්වය භෝග නිෂ්පාදනය කෙරෙහි බලපාන වැදගත් සාධකයකි. වායුගෝලීය උෂ්ණත්වය හා පාංශු උෂ්ණත්වය. වායුගෝලීය උෂ්ණත්වයයි පාංශු උෂ්ණත්වයයි වඩාත්ම බලපාන්නේ කුමන භෝග වලටද කියලා කියනවා. අපි දන්නවා පාංශු උෂ්ණත්වය වැදගත් වෙන්නේ මුල් වල වර්ධනයට. ඒතර මුල් වල වර්ධනයට පාංශු උෂ්ණත්වය වැදගත් වෙනවා නම් වායුගෝලීය උෂ්ණත්වය සහ අලභෝග විශේෂයෙන්ම වායුගෝලීය උෂ්ණත්වය සහ පාංශු උෂ්ණත්වය බලපාන්නේ අල වර්ධනය වීමට. ඒ නිසා අලභෝග වලට තමයි මේක වර්ධනය වෙන්නේ. මේවට පළතුරු මේ පලා මේ ධාන්‍ය වලට වායුගෝලීය උෂ්ණත්වයේ බලපෑමක් නැහැ. ආලෝකයේ ප්‍රමාණය තමයි ඒවට බලපාන්නේ. රයිට්. අංක 2 කෘෂිකර්ම ආශ්‍රිතව රැකියා කීපයක් පහත් දැක්වේ. බලන්න මේවා අතරින් කෘෂිකර්ම ආශ්‍රිත ඍජු සහ වක්‍ර රැකියාවක්. මොකද්ද ඍජු සහ වක්‍ර රැකියාවක් කියන්නේ? ඍජු කියන්නේ පුතේ ඒකෙම ඒ කර්මාන්තය ඇතුළෙම ජොබ් කරනවා නම් ඒක ඍජු රැකියාවක්. එහෙම නැතුව දැන් අපි හිතමුකෝ වගා කරද්දී අපේ කෘෂිකර්මාන්තය වගා කිරීමනේ. ඒ වගා කිරීමට පොහොර නිෂ්පාදනය කරන කම්පැනි එක වැඩ කරනවා නම් එතකොට මේ කෘෂිකර්මාන්තය නිසා පොහොර නිෂ්පාදනය සිද්ධ වෙලා තියෙන යෙදවුමක් විදියට. එතකොට ඒකක වැඩ කරනවා කියන ඒක වක්‍ර රැකියාවක්. ඒක ඍජු රැකියාවක් නෙමෙයි. මොකද කෘෂිකර්මාන්තයම නෙමෙයි පොහොර නිෂ්පාදනය කියන්නේ. ඒතර ඔයාලට තේරුම් ගන්න ඕනේ මේක ඍජු රැකියාවක් නම් කෘෂිකර්මාන්තයේම නියැලෙන්න ඕනේ. වක්‍ර රැකියාවක් නම් ඒ කෘෂිකර්මාන්තයේ හේතුවෙන් තියෙන වෙනත් කර්මාන්තයක ජොබ් එකක් කරන්න ඕනේ. අපි බලමු මේක මේ ඍජු සහ වක්‍ර රැකියාවක් පිළිවෙලින්. ඉස්සෙල්ලම ඍජු වෙන්න ඕනේ ඊට පස්සේ වක්‍ර රැකියාවක් වෙන්න ඕනේ. බලන්න පළවෙනි උත්තරේ A. කැපුම් මල් වගාව. රයිට්. හරි පුතේ අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ වරද්දගෙන තියෙනවා නුවණිනේ. භෝගවල උෂ්ණත්වයේ බලපාන පුතේ උෂ්ණත්වයේ බලපාන්නේ අල භෝගවලට. අල වර්ධනයට අපි ඒක උෂ්ණත්ව පරාසය පවා තීරවලදී ඉගෙන ගන්නවා මේ මෙන්න මේ උෂ්ණත්ව පරාසයේදී තමයි අල වර්ධනය වැඩිපුරම සිද්ධ වෙන්නේ. දිවා සහ රාත්‍රී උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10ක්වත් තියෙන්න ඕනි කියලා. අපි තියරි කොටස අනිවාර්යෙන් එතන ඔයා බලා ගන්න වෙනවා. මේ මොකද්ද මේ වායුගෝලීය උෂ්ණත්වය සහ පාංශු උෂ්ණත්වය අතර බලපාන්නේ මොනවාටද කියන එක. right? ඊට පස්සේ මෙතනදී අපි බලමු A කැපුම් මල් වගාව. කැපුම් මල් වගාව කියන්නේ ඔය විසිතුරු මල් ඇන්තූරියම් වගේ මල් හදලා පිටරට යවන මේ කම්පැනි මේ එහෙම තියෙනවා. සඳුනි 37යි තියෙන්නේ නේ. ඒ කියන්නේ පුතේ ඔයා ඉන්නේ C මට්ටමේ. ඒ නිසා වැඩි කරගන්න වෙනවා. බහුවර්ණ ප්‍රශ්න ගොඩාක් කරන්න. ඒ කියන්නේ අපි කරනකම් ඉන්න එපා. මාකේ ස්කීම් බලලා උත්තර බලලා අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න ගොඩාක් කරන්න. ඒක තමයි තියෙන විකල්පේ. එකම විකල්පේ. නුවණටත් ඒක තමයි තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ඔයා ගොඩක් කරන්න. එතකොට තමයි ඔයාගේ ලකුණු 45 සීමාවෙන් පනින්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්නයක 45 සීමාව පැන ගන්න බැරි වුණොත් එහෙම ඔයා කොච්චර හොඳට රචනා ප්‍රශ්න ලිව්වත් වැඩක් නැහැ බා. ඒක තේරුම් ගන්න. මොකද බහුවර්ණ ප්‍රශ්නයේ තියෙන තැන වෙන කිසිම එකකට නැහැ. දැන් හිතන්නකෝ පළවෙනි දවසේ තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් හරි වැරදිලා තිබ්බොත් එහෙම ඒකේ තියෙන ෂොක් එක, ඒකේ තියෙන දුක දෙවෙනි රචනා ප්‍රශ්න පත්‍රයේ ලියන දවසට දැනෙනවා. එතකොට රචනා ප්‍රශ්න පත්‍රයේදී ඒක මහා බලපෑමක්. මන්න ළමයිට කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරාට පස්සේ ඒකේ බහුවර්ණ ප්‍රශ්න ගැන ආයෙ හිතන්නවත් එපා කියලා. හිතන්නවත් එපා කිව්වට බං තමන් දන්නවනේ තමන් වැරදි එකක් ගැහුවා නම් පස්සේ එළියට ආවට පස්සේ තමාට මතක් වෙනවා. අයියෝ මම මේක වැරදි කන්නේ ගැහුවේ කියලා. එක බහුවර්ණ ප්‍රශ්නයක් වරද්ද ගන්නවා කියන්නේ ඒක පුදුම හානියක්. ඒක ලොකු හානියක්. ඒක කියලා නිම කරන්න බෑ. රයිට්? ඒක හොඳට මතක තියාගන්න. දැන් රචනා ප්‍රශ්නයක එක ප්‍රශ්නයකට හම්බෙන්නේ 7.5යි. ලකුණු 7.5යි. ලකුණු 150ට 150 දුන්නට
150 දුන්නට ඒවා බෙදිලා එනකොට 100න් හම්බෙන්නේ 7.5. එතකොට නිකන් හිතන්නකෝ මේ බහුවන ප්‍රශ්නයක් වරද්ද ගන්නවා කියන තරම් මෝඩය. ඒක බහුවන ප්‍රශ්න වරදුනාට කමන්නේ එකක් දෙකක්. නමුත් ඒක කීයටවත් එහෙම හිතන්න එපා. බහුවන ප්‍රශ්න වල තියෙන ප්‍රමුඛත්වය අනිවාර්යයෙන්ම දෙන්න. කැපුම් මල් වගාවේ නියැලෙන ජොබ් එකක් නම් ඒක කෙලිම ඍජු එකක්. මොකද කෘෂිකර්මාන්තයේමනේ කෙලින් මෙතන තියෙන්නේ. ඒක ඍජු එකක්. ඒක හරි. ඊට පස්සේ C බලන්න. මීමැසි පාලනය. මීමැසි පාලනයේ ජොබ් එක එනවා නම් මීමැසි පාලනයේ නම් රැකියාව තියෙන්නේ. එයා කරන්නේ කෙලින්ම ඍජු කෘෂිකර්මාන්තයේනේ. මීමැසි පාලනය කෙලින්ම කෘෂිකර්මාන්තේ රයිතිනේ. ඒ නිසා ඒක වක්‍ර රැකියාවක් නෙමෙයි. ඒ නිසා පළවෙනි උත්තරේ අපිට සැලකීම කරන්න බෑ. ඊට පස්සේ දෙවෙනි උත්තරේ බලන්න. දැන් දෙවෙනි උත්තරේ B. B කියන්නේ කාබනික පොහොර නිෂ්පාදනය. කාබනික පොහොර නිෂ්පාදනය කියන්නේ කෘෂිකර්මාන්තයේද? පිස්සුද? කාබනික පොහොර නිෂ්පාදනය අපි පොහොර නිෂ්පාදනය කියන්නේ යෙදවුමක්. කෘෂිකර්මාන්තේ නියලනව නෙමෙයි. ඒ නිසා මේක වක්‍ර රැකියාවක්. ඒ නිසා මේක ඍජු රැකියාවක් නෙමෙයි. පළවෙනි එකට තියෙන ඕනේ වක්‍ර ඍජු රැකියාවන්නේ. ඒ නිසා මේක වක්‍රින් හින්දා දෙවෙනි උත්තරේ ගන්න වෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ තුන්වෙනි එක C. මීමැසි පාලනය ඍජු එකක්. හරි. F. විසිතුරු මසුන් ඇති කිරීම. විසිතුරු මසුන් ඇති කරන එක මේකේ වක්‍ර රැකියාවක් නෙවෙයි. විසිතුරු මසුන් ඇති කරනවා කියන්නේ විසිතුරු මත්ස්‍ය වගාව කියන්නේ කෙලිම කෘෂිකර්මාන්තයේනේ සඳුනි. කෘෂිකර්මාන්තයේ කෙලිම නියලන ඒක මේක ඍජු රැකියාවක්. ඒ නිසා වක්‍ර රැකියාවක් නෙමෙයිනේ. ඒ නිසා අපිට තුන්වෙනි එක ගන්නත් බෑ. හතරවෙනි එක බලන්න විසිතුරු මසුන් ඇති කිරීම ඍජු රැකියාවක්. හරි. E. සත්ව ආහාර නිෂ්පාදනය. මේකේ මතක තියාගන්න සත්ව ආහාර තමයි නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදනය කියන්නේ සත්ව වගාව නෙමෙයිනේ. ඒ නිසා සත්ත්ව පාලනය නෙමෙයි. සත්ත්ව පාලනයේට අමුද්‍රව්‍යයක් සපයනවා. අමුද්‍රව්‍ය සපයීම මේ ඍජු රැකියාවක් නෙමෙයි. වක්‍ර රැකියාවක්. ඒ නිසා සත්ත්ව ආහාර නිෂ්පාදනය වක්‍ර රැකියාවක්. ඒතර විසිතුරු මසුන් නැති කිරීම ඍජු රැකියාවක්. ඒ නිසා අංක 4. මේක තේරුණා නම් අතුස්සන්. ඍජු රැකියාව සහ වක්‍ර රැකියාව කියන එක තේරුණා නම් අතුස්සන්. නැත්තම් මට කියන්න ආයෙසරක් මම කියලා දෙන්න. උත්තරේ 4 මේක. right. ඊට පස්සේ ඊළඟ එක කෘෂි සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. හොඳින් හිතන්න කෘෂි සම්පත් කළමනාකරණය. දේශගුණික විපර්යාස මගින් කෘෂිකර්මයට සිදුවන බලපෑම අවම කරගත හැකියි. ඔව් සම්පත් කළමනාකරණය කිරීම නම් කරනවා නම් දේශගුණික විපර්යාස වලින් කෘෂිකර්මයට සිදුවන බලපෑම අඩු කරගන්න පුළුවන් තමයි. නිෂ්පාදන පිරිවැය අවම කිරීම තුළින් සම්පත් කළමනාකරණය කරාන් පස්සේ අපිට පිරිවැය යෙදෙන මේ මොකක් හරි නිෂ්පාදනයකට යන වියදම අඩු කරගන්න පුළුවන්. ඒ පරිදි ලාභ ලබා ගන්න පුළුවන්. හරි. කෘෂිකර්මයේ ආශ්‍රිතව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සම්පත් කළමනාකරණයෙන් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ නිසා උත්තර සියල්ලම හරි. උත්තර ඉහත සියල්ල. කෙටි දින ශාකවල පුෂ්පීකරණය සඳහා නමේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා මේ ශාකය කෙටි දින ශාකයක් කියලා. කෙටි දින නම් මොකක්ද හේතුව? දිවා කාලය කෙටි. කෙටි දින ශාකයක් නම් මොකද්ද වෙන්නේ? ෆයිටෝක්‍රෝම් වලින් නම් මේ වැඩේ වෙන්නේ. අපි දන්නවනේ ඈත ෆයිටෝක්‍රෝම් සහ ළඟ ෆයිටෝක්‍රෝම් වින්දා මේ වැඩේ වෙන්නේ කියලා. එතකොට දිවා කාලය කෙටි දිවා කාලයක් නම් දිවා කාලය අඩුයි. රාත්‍රී කාලය ඊට සාපේක්ෂව වැඩි. ඒකයිනේ මේ කෙටි දින ශාකවල විශේෂත්වය. ඒතකොට දිගු රාත්‍රී කාලයක් අවශ්‍ය වෙයි. ඔව්. දන්නේ ඉතින් දිවා කාලය අඩුයි රාත්‍රී කාලය වැඩි. උත්තරේ පළවෙනි එක හරි. කෙටි රාත්‍රී කාලය ඒක වැරදි සම්පූර්ණයෙන්ම. දිගු දිවා කාලයක් අවශ්‍ය. පිස්සු දෙහනම් කෙටි දින ශාක කියනවයි. දිවා කාලේ දිග හෝ රාත්‍රී කාලේ පිස්සු දිග බලපාන. රාත්‍රී කාලේ ඒක වැරදි. මේක හරි ලේසි ප්‍රශ්නයක්. හතරේ උත්තරේ ඒක. දැන් මෙහෙම දෙයක්ත් වෙනවා. පේපරේ රේසි වැඩි වුණාන් පස්සේ අපේ ළමයිට මේ පිස්සු හැදිලා මේ පේපරේ ලකුණු අඩු වෙනවා. මට මේ ළඟ සාමාන්‍ය පෙළ රිසල්ට් ආවනේ. සාමාන්‍ය පෙළ රිසල්ට් මම ඉංග්‍රීසි පන්ති කරනවා ළමයිට. අපේ ඉංග්‍රීසි වලට ගොඩක් ළමයි සහභාගී වෙනවා. එතකොට මගේ ළමයි ආවා මේ හොඳම දක්ෂ ළමයෙක් වාර විභාගයට වැඩිම ලකුණු තිබ්බේ පාසලේ ඒ දරුවට. හැබැයි ඒ දරුවා C එකක් ගත්තී ඒ පාසලේ අනිත් දරුවෝ මේ ඊට පහලින් හිටපු එක්කෙනෙක් A එකක් සහ B විශාල ගානක් තිබ්බා අපේ ක්ලාස් වල ආපු අය.
මේ අර පන්ති පළවෙනිය 100 අරන් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ පේපර් එක ගොඩාක් ලේසි ඉංග්‍රීසි පේපර් එකේ මේ ඇත්තරම ඉතින් එහෙමත් තියෙද්දි මේ හිතා ගන්න බැරි විදිහට මේ දක්ෂ ළමයා මේ 100 එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙනවා. එහෙම වෙන්නේ පේපර් එක ලේසි වැඩි වෙනකොට සමහර අය පේපර් එක ඒ තරම් ලේසි කියලා මේ තමමුත් ලේසියට ගන්න. එහෙම වුණාම යම් යම් මේවා අතපසු වීම කරනවා. ඒ නිසා ඔයා මතක තියාගන්න කොච්චර පේපර් එක ලේසි වුණත් ඔබේ අවධානය සහ සැලකිලිමත්භාවය අඩු කරන්න එපා පේපරේ ලේසි කියලා. මොකද ලේසි කියලා සමහරට තමන් දන්නවත් නැති විදිහට මේ අවුල් කරනවා මේ එකේ වචන වලින්. අනිත් එක තමයි පේපරේ ලේසි වුණාට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී පොඩි වැරද්දට පවා වැරදි දාලා මේ ලකුණු අඩු කරලා දාන්න. ඒ නිසා ඒ රිස්ක් එක තියෙනවා. ඒ නිසා ලේසි කියලා අතරින්න එපා. 5. අවගාරයකින් ලබාගත් ප්‍රශ්නයේදී අවගාරයක් කියනකොට මේ හරි කැත ගතියක් තියෙනවා මට නම් මේ මම අවගාරය කියන එකට වඩා මම මේකට කැමති ඕගර් කියන්නේ. ඕග එකක් කියන්නේ මේ අපිට පස් සාම්පල් එකක් ගන්න පස් සාම්පලයක් ගන්න පොළොව ඇතුළට බස්සන්න පුළුවන් උපකරණයක්. මේක මේ විදිහට මේකේ මෙහෙම ඇත්තම රැලි තියෙන මේක කරකවලා ගන්න තියෙන. රයිට්? ඒක අපිට මේ කරකවුවාන් පස්සේ මේකේ පස් සාම්පලේ උඩට එනවා. එතකොට මෙතනදී අවගාරයක් ලබාගත් ප්‍රශ්නය දෙක පරිමාව ඝන සෙන්ටිමීටර 100. නිකම් මෙහෙම ගත්ත පස් පරිමාවක් ඒකේ පස් පරිමාව කීයද ඝන සෙන්ටිමීටර 100. රයිට්. ඊට පස්සේ මේක ජලයෙන් සම්ප්‍රයුක්ත කරන ලද ප්‍රශ්නයේදී ස්කන්ධය. දැන් මේක පස් සාම්පලේ අරගෙන මේක තන්නේ කර ජලයෙන් සම්ප්‍රයුක්ත කරනවා. මේ පරීක්ෂණ වලට මතක ඇති ජලයෙන් සම්ප්‍රයුක්ත කරනවා මේ මතු පිට තෙතමනය එනකන් අපි මේක ජලයෙන් සම්ප්‍රයුක්ත කරනවා. ඒ කියන්නේ එතකොට සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ පසේ තියෙන සිදුරු ටික මහා අවකාශ සහ සුද්ධ අවකාශ කියන මේ දෙකම හොඳටම පිරෙනවා. ඒ ආයි කිසිම හිලක් නැහැ මේකේ. මේක ඇතුලේ තියෙන හිල් ඔක්කොම ඇතුලේ වතුර පිරලා තියෙනවා. තියනවාද? තියෙන සිදුරු ඔක්කොම ඇතුලේ වතුර පිරලා තියෙන. ඒක තමයි සම්ප්‍රයුක්තයි කියන්නේ. තියෙන්න පුළුවන් වතුර ප්‍රමාණය උඩරෙමින් තියෙනවා. ආයේ වතුර අඩු වැඩියක් නැහැ. එතකොට බර 210යි. කිරලා බලමු. ග්‍රෑම්. මේක වියලෙන්න තියෙනවා. oven එකේ තියෙනවා. සෙල්සියස් අංශක 105ට වඩා වැඩි උෂ්ණත්වයක තියෙනවා. නියත ස්කන්ධයක් කෙනෙකුරු බලලා ස්කන්ධෙමයි. අඩේ දැන් එතකොට 180යිලු. ඈ මොකක් හරි මේකෙන් අයින් වෙලා. අයින් වෙලා තියෙන මොනවාද? ඔක්කොම තියෙන මේ වතුර ටික ඔක්කොම අයින් වෙලා. වතුර ඔක්කොම ඉවත් වෙලා. රයිට්? එතකොට වතුර ඉවත් වෙලා තියෙන ග්‍රෑම් ප්‍රමාණය බලන්න. 210න් 180ක් අඩු වුණාම 30යි. වතුර ග්‍රෑම් කීයක් අඩු වෙලාද? 30ක් අඩු වෙනවා. වතුර ග්‍රෑම් 30ක් අඩු වෙලා කියන්නේ මේකේ පුතේ මේ සිදුරු ඔක්කොගෙම රිංගලා තිබ්බ වතුර මේ රිංගලා තියෙන්න පුළුවන් වතුර ප්‍රමාණය ග්‍රෑම් 30යි. ග්‍රෑම් 30යි කියන්නේ මේකේ වතුර වල පරිමාව කොච්චරද? ඔයා දන්නවා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඔයා ඒක දැනගෙන ඉන්න ඕනේ. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි ජලයේ ඝනත්වය. ඕක තව විදිහකට ගත්තොත් එහෙම ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. අපි එහෙමත් කියනවනේ. මේකේ වතුරේ ඝනත්වය ওই දෙවි විදිහටම කියන්න පුළුවන්. නමුත් මෙතන අපිට ග්‍රෑම් නේ තියෙන්නේ. ග්‍රෑම් තියෙන හින්දා අපිට මේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා ඝනත්වය ගන්න එක ලේසි. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. දැන් ඔයාලට තේරෙනවා පරිමාව හොයාගන්න පුළුවන්. මේක මෙහෙට ගියාම පරිමාව සමානයි ස්කන්ධයේ යට ඝනත් පරිමාව මෙහෙට යනවා ඝනත්වය මේක ඇතුළ යටට එනවනේ. එතකොට ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 30යි. ඊට පස්සේ පරිමාව මොකද්ද? ඝනත්වය කීයද? ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් මෙච්චර හදා ඉන්න ඕනේ නැහැ. නිකන් මේ කියන්නේ. එතකොට මේකේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මේ ඍණ ඝන සෙන්ටිමීටර උඩට ගියාම ධන ඝන සෙන්ටිමීටර වෙනවා. උත්තරේ වෙනවා කීයද? ඝන සෙන්ටිමීටර 30ක්. එතකොට මට කියන්න ඕනි උනේ පුතේ වතුර ග්‍රෑම් 30ක වතුර ග්‍රෑම් ප්‍රමාණයක ඝන පරිමාව හෙව්වොත් එහෙම එන්නේ ග්‍රෑම් වෙනුවට ඝන සෙන්ටිමීටර එනවා විතරයි උත්තරේ මාරු වෙන්නේ නැහැ. ග්‍රෑම් 30ක පරිමාව එන්නේ ඝන සෙන්ටිමීටර 30යි. ග්‍රෑම් 50ක වතුර ග්‍රෑම් 50ක පරිමාව එන්නේ ඝන සෙන්ටිමීටර 50ම තමයි. ඒ නිසා ඒක මතක තියාගන්න පුළුවන් ඔයාලට. එහෙම වුණාම බලන්න
මේකේ වතුර ඝන සෙන්ටිමීටර් 30ක් පිරලා තිබ්බනම් මේකේ හිල් තිබිලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 30ක්ම තමයි. වතුර සම්පූර්ණයෙන් පුරවෙවනේ. ඒතර සම්පූර්ණයෙන්ම පුරවපු පරිමාව ඝන සෙන්ටිමීටර් 30යි නම් මේකේ සිදුරු තිබිලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 30ක තමයි. එතකොට මේකේ ඝන සෙන්ටිමීටර් 30ක් සිදුරු තිබිලා තියෙනවා. මේකේ මුළු පරිමාව පස් සාම්පලේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. එහෙනම් පසේ සවිවරතාවය අපි ගන්නේ සිදුරු ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 30යි. ඒ කියන්නේ මුළු සිදුරු වල පරිමාව ඝන සෙන්ටිමීටර් 30යි. පස්නියදී සම්පූර්ණ පරිමාව 100යි. මේකෙන් උත්තරේ කෙලින්ම එනවා 100ට කීයද කියලා 100 වැඩි කරාම 100ට 30යිම තමයි. උත්තරේ 100ට 30. මේක තේරුණා නම් අත උස්සන්න. එහෙම නැත්නම් ආයෙ කියන්න ඕන නම් කියන්න. right. ආයනය වූ පසක් පුනරුත්ථාපනයට යොදන ක්‍රමයක් ලෙස සැලකිය නොහැක්කේ. මෙන්න වචනය නොහැක්කේ. ආයනයට වූ පසක් පුනරුත්ථාපනය. පසේ සන්හෙම් සාක සිටුවා මල් පිපීම ඇරඹෙන විට ඒවා පසට මිශ්‍ර කිරීම. සන්හෙම් සාක හිටුවා. පොතේ සන්හෙම් කියන්නේ නයිට්‍රියන් තිර කරන ශාකයක්. රනිල කුලයේ ශාකයක්. රනිල කුලයේ ශාකයක් හිටවලා මල් පිපීමේ ආරණකොට පසට මිස් කරනවා කියන්නේ කොච්චර හොඳ එකක්ද? අපිට පසට නයිට්‍රියන් සැපීමනේ. මේක වාණිජ්‍ය වශයෙන් ලොකුවට කරනවා පුතේ. බීජ සාහිත කිරීමේ දැන් අලුත්තරම බීජ සාහිත කිරීමේ මේ ලැබ් එකට විද්‍යාගාරයට එහෙම නැත්නම් මේ සාහිත කිරීමේ විද්‍යාගාර වලට සන්හෙම් බීජ සාහිත කිරීමට පවා එනවා. ඒ සාහිත කරලා මේ ගොවීන් මේවා වගා කරලා නයිට්‍රියන් තිර කිරීම සිදු කරනවා. ඒ කියන්නේ අපිට සන්හෙම් භෝග අපිට මේ නයිට්‍රියන් මේ තිර කිරීමට නයිට්‍රජන් පසට ලබා දීමට හොඳ ශාකයක්. ඒ නිසා නයිට්‍රජන් මේක කපලා මේ පැලවෙනකන් ඉඳලා මල් පිපෙන කාලෙට මේ ශාකය කපලා පසට එකතු වෙන්න සලසන. තමයි කරන්නේ. වසර කිහිපයකට වරක් පසේ හරිනේ යටිපස් නගුලකින් හානකොට මේ හાર્ඩ් පෑන් එක, ඒ කියන්නේ ඝන වෙලා තියෙන පස් රයිට් ඝන වෙලා තියෙන පස් තට්ටුව කැඩෙනවනේ. ඒතකොට පුනරුත්ථාපනය වෙනවනේ. පස මේ පැල පිටවන්න පැල හිටවන්න නුසුදුසු තත්ත්වයට පත් වෙනවා කියන එක තමයි හායන වෙනවා කියන්නේ. දැන් යටිපස් නගුලකින් මොන නගුලකින් හරි හැවනම් වෙන්නේ පැල හිටවන්න හොඳ පසක් වෙන එකනේ. ඒ නිසා මේක හරි. පසට හුණු යෙදීම. හරි. ආම්ලික නම් අපි බාස්මික කරන්න උදාසීන කරන්න හුණු යදනවා. ඒක හරි. භෝග මාරු රටාණු කරන. ඔව්. එතකොට අපිට මේ අපිට රණල කුලේ ශාක සහ සාමාන්‍ය ශාක මේ විදිහට වගා කර පසේ තියෙන හායනය වුණ පස පුනරුත්ථාපනය කරන්න පුළුවන්. පසට රසායනික පොහොර යෙදීම හායනය වෙනවද? මොකද පුනරුත්ථාපනය වෙනවද? නැහැ. රසායනික පොහොර අපි නිර්දේශ කරන්නේ නැහැ. පාංශු හායනය පුනරුත්ථාපනය කරන්න. ඒ නිසා උත්තරේ රසායනික පොහොර යෙදීම. 7 වෙනි එක අධික වර්ෂාපතය නිසා පසක සිදුවීමට අඩුවෙන් ඉඩ ඇති සංසිද්ධිය. මේක මේ ප්‍රශ්න පැටලීමක් වෙනවා. පසක සිදුවීමට අඩුවෙන්ම ඉඩ ඇති සංසිද්ධිය. මොකද්ද වර්ෂාපතනේ වැටුනොත් එහෙම වෙන්නේ? පසේ තියෙන මේ මොකද්ද මේ පෝෂක ද්‍රව්‍යයේ ශිරණයට ලක් වෙනවා. රයිට්? ශිරණයට ලක් වෙන්නේ බාස්මික කැටයන ටික මේ ශිරණයට ලක් වෙනවා. ඒතර බාස්මික කැටයන සියල්ල පහළට යනවා. ඉතුරු වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රජන් විතරයි. ඇලුමිනියම් ධන 3 අයනයයි හයිඩ්‍රජන් අයනයි විතරයි ඉතුරු වෙන්නේ. ඒතර පස ආම්ලික වෙනවා. ඔයාලා දන්නවනේ. පස ආම්ලික වෙනවා. ඒතර පස ආම්ලික වුණොත් එහෙම මේක මේ පස ආම්ලික වීම වැඩියෙන්ම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අඩුවෙන්ම සිද්ධ වෙන සංසිද්ධියක් නෙමෙයි. පස සිරණයට ලක්වීම වෙනවා. පස කාදනයට ලක්වීම වෙනවා දෙයියනේ. පස බාස්මික වීම නම් වෙන්නේ නැහැ. පස ආම්ලික වීම වෙන්නේ. බාස්මික වීම. ඒ නිසා බාස්මික වීම අඩුවෙන් සිද්ධ වෙන්න ඕනි දෙයක්. පස නිසර වීම වෙනවනේ ඉතින්. පස්සේ බාස්මික කැටයන ඔක්කොම ටික යනවනේ. පෝෂක ද්‍රව්‍ය. නිසා ඒක උත්තරේ දෙක. ඊට පස්සේ පසක කැටයන හෝමාරු ධාරිතාව කෙරෙහි බලපාන කාබනික හා කාබනික ද්‍රව්‍ය වන්නේ පිළිවෙලින් මේ තියෙන්නේ පිළිවෙලින්. කාබනික අකාබනික. එතකොට මැටි කාබනික නෙමෙයිනේ. අකාබනිකයිනේ. නිසා කාබනික හින්දා මේ මුලින්ම තියෙන කාබනික එකක් නෙමෙයි හින්දා බැරිද මේක. ඊට පස්සේ මේකේ මැටි කොහොමත් අපිට පාංශු කැටයන හෝමාරු ධාරිතාව බලපාන ප්‍රධාන සාධකයක් මැටි. ඒ නිසා මැටි ගන්න වෙනවා. මැටි දෙවෙනියට තියෙන අකාබනික කියලා. ඒක හරිනේ. ඊට ඉස්සරහින් තියෙන හියුමස්. හියුමස් අනිවාර්යයෙන්ම
පාස් කැටයන් හුමාර ධාරිතාව කියන බලපාන කාබනික ද්‍රව්‍ය වලින් හියුමස් හැදෙන්නේ. ඒ නිසා උත්තරේ 3 තමයි. 8ට උත්තරේ 3. 9 ශාක පෝෂක අවශෝෂණයට බාධා සිදුවිය හැක්කේ පහත කුමන මූලද්‍රව්‍ය යුගල උණ වීමෙන්ද? අපි දන්නවා පෝෂණයට බාධා වෙන්නේ පෝෂක අවශෝෂණයට. නියුට්‍රියන් ඇබ්සෝර්ප්ෂන් එකට. ඒ කියන්නේ මුල් වලින් ශාක තුලට පෝෂක අවශෝෂණයට බාධා කරන්නේ මොනවා අඩු වුණොත්ද? ඒ කියන්නේ මෙයාලා වැඩියෙන් තිබ්බොත් ශාක පෝෂණය තියෙනවා. මොකද සක්‍රීය අවශෝෂණයේ ඉන්නේ ඛනිජ ලවණ අවශෝෂණය කරන්නේ. ඒතර සක්‍රීය අවශෝෂණයට පුතා දායක වෙන මූලද්‍රව්‍ය මොනවාද මේකෙන්? ඒකයි මේ අහන්නේ. මහලුකු දෙයක් නෙමෙයි. උත්තරේ ෆොස්ෆරස් කැල්සියම් නේ. සක්‍රීය අවශෝෂණයට අපිට දායක වෙන්නේ මේ ෆොස්ෆරස් කැල්සියම්. නිසා 9 4. වර්ධන අවධියේදී පවතින භෝගයක ලපටි පත්‍ර නාරිටි අතර ප්‍රදේශයේ හරිතක්ෂය ඇති වෙනසේ. වර්ධන අවධියේ පවතින භෝගයක ලපටි පත්‍රවල මෙන්න පොයින්ට් එක. ලපටි පත්‍රයක නාරිටි අතර මට කියන්න ශාකයක ලපටි පත්‍රයක උණතා ලක්ෂණයක් සහ රයිට් පරිණත පත්‍රයක උණතා ලක්ෂණයක් ඇති වෙන්න බලපාන මූලද්‍රව්‍ය මොනවද? ලපටි පත්‍රවල ඌනතා ලක්ෂණයක් ඇති වෙන්නේ ඉමෝබයිල් රයිට් මොනවාද කියන්නේ අචල මූලද්‍රව්‍ය වලින්නේ. අචල මූලද්‍රව්‍ය වලින් තමයි ලපටි පත්‍ර ඌනතා ලක්ෂණයට. එතකොට සචල මූලද්‍රව්‍ය NPK මැග්නීසියම් සල්ප වගේ ඌනතා ලක්ෂණ වෙන්නේ ඕල්ඩ් රිවර්ස් වල පරණ පත්‍රවල වයසක පත්‍රවල. එතකොට මැචුවර්ඩ් රයිට් පරිණත පත්‍රවල එහෙම නැත්නම් පරිණත පත්‍රවල සිද්ධ වෙන්නේ සචල මූලද්‍රව්‍ය නිසා. එතකොට අචල මූලද්‍රව්‍ය නිසා තමයි ලපටි පත්‍රවල ඌනතා ලක්ෂණ ඇති වෙන්නේ. එතකොට ලපටි පත්‍රවල ඌනතා ලක්ෂණයක් කරන NPK කියන්නේ සචල මූලද්‍රව්‍යනේ. කෙලින්ම මෙයාලා උත්තර ගන්න බෑ. මැග්නීසියම් කියන්නේ සචල එකක්. උත්තරේ යකඩ. තේරෙන්නේ නැත්නම් අහන්න. සචල අචල භාවය තමයි මේ අහන්නේ. ලපටි පත්‍ර සහ පරිණත පත්‍ර කියලා අහන ගමන්ම ලපටි පත්‍ර කිව්වොත් මතක් වෙන්න ඕනි පුතේ. ලපටි පත්‍ර කිව්වොත් මතක් වෙන්න ඕනි අචල මූලද්‍රව්‍ය ටික රයිට්. පරිණත පත්‍ර කිව්වොත් මතක් වෙන්න ඕනි සචල මූලද්‍රව්‍ය ටික රයිට්. එහෙම මතක් වෙන්නේ නැත්නම් දෙයියනේ කියලා පාඩම් කරගන්න. එහෙම නැතුනොත් ඔයාලට මේ වගේ ප්‍රශ්න આવොත් උත්තර දී ගන්න බැරි වෙනවා. රයිට්. පහත දැක්වෙන වගුවේහි ශාක වලට විවිධ ද්‍රව්‍ය අවශෝෂණය කරන ප්‍රධාන ක්‍රම සඳහන් වන පේළිය කුමක්ද? රයිට්. මේකේ අපි දන්නවා මේක ජීව විද්‍යාවටත් අපි දන්න දෙයක්. ජීව විද්‍යාවේදීත් ඉගෙන ගන්න ශාක කායික විද්‍යාවේදී ඉගෙන ගන්න දෙයක්. ඒ නිසා උත්තරේ මොකද්ද? සරල විසරණයෙන් අපි දන්නවා උත්සේදනයේ සරල විසරණයෙන් වායු අවශෝෂණය එහා මෙහා යනවා තමයි උත්සේදනයේදී ඒක තමයි වෙන්නේ. විසරණයෙන් සිද්ධ වෙන්නේ. සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට යන්නේ. ආශෘතියෙන් අපි දන්නවා ජලය ගන්නවා ෆ්ලෝයම තුල ජලය යන්නේ ආශෘතිය උදව් කරගෙන තමයි. අර්ධ පාරගමන පටලයක් කරා ජලය අංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් අඩු තැනට ඇවිමනේ ආශෘතිය කියන්නේ පුතේ. ඒ හින්දා ආශෘතියෙන් තමයි මේ ආශෘතියකදී නිකන් සයන එන්නේ දන්ත සයන මෙතන සයන වැරදි. කනිජ ලවණ අවශෝෂණය කරන සක්‍රීය අවශෝෂණය තමයි. ඒ නිසා උත්තරේ 1 තමයි උත්තරේ. ආය කිසි තර්කයක් නැහැ. උත්තරේ 1. මේ උත්තරයි ඔයාලා මාක් කරගත්ත උත්තරය අතර වෙනසක් එනවා නම් කියන්න. කියන්නේ නෙමෙයි මැසේජ් එකක් දාන්න. කිව්වට ඇහෙන්නේ. භෝග වගා කිරීම සඳහා බිම් සැකසීමේදී සීසෑම මගින් අපේක්ෂා කරනුයේ ප්‍රධාන වශයෙන් හානව රයිට්. එතන හාද්දි මොකද්ද වෙන්නේ? පලිබෝධ හා රෝග පාලනය හා පාංශු වයනය සැකසීමයි. පලිබෝධ හරි මොකද පලිබෝධ විනාශ වෙනවනේ පසයට යනවනේ. රෝග පාලනය ඔව් හරි. පාංශු වයනය සැකසීමයි. මෙන්න පොයින්ට් එක. වයනය. වයනය කියන්නේ මොනවාද? පසේ තියෙන වැලි, මැටි, රොම්මඩ වල සාපේක්ෂ ප්‍රතිශතය. ඉතින් බං වැලි මැටි රොම්මඩ ප්‍රමාණය හැව කියලා වෙනස් වෙනවද? වැලි මැටි රොම්මඩ ප්‍රමාණය කන පිට හැරිලා මිශ්‍ර වෙනවා විතරයි. මේ වගේ තියෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ නැහැ. ඉතින් පාංශු වයනය සකසන්නේ කොහොමද? මේ වැලි මැටි රොම්මඩ ප්‍රමාණය සකසන නම් වැලි ටික විතරක් අරගෙන නගුලෙන් විසික් කරන්න වෙනවා ඊළඟ ලියද්දටවත්.
එහෙම දෙයක් නෑ. වැලි මැටි රොම් මඩ සියල්ලම කැරකිලා එතන මිශ්‍ර වෙනවා විතරයි. මිශ්‍ර වුණා කියලා පාංශු වයනය වෙනස් වෙන්නේ නෑ. පාංශු වයනය කියන්නේ පසේ තියෙන වැලි මැටි රොම් මඩවල සාපේක්ෂ ප්‍රතිශතය. එහෙම නේද? එහෙමනම් පාංශු වයන සැකසීමක් බින් සැකසීමේදී සිද්ධ වෙන්නේ නැහැ. වල්පැල පාලනය හා පසේ සත්‍ය ඝනත්වය අඩු කිරීමයි. සත්‍ය ඝනත්වය අඩු කිරීම. එතනත් මාරම ලස්සන පොයින්ට් එකක්නේ. වල්පැල පාලනය නම් හරි. හැබැයි සත්‍ය ඝනත්වය කියන්නේ පසේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ඒ පසේ තියෙන ඝන ද්‍රව්‍ය වල පරිමාවයෙන් බෙදුවම පස්සේ එන උත්තරේ. එතකොට පසේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ඝන ද්‍රව්‍ය වල පරිමාවයෙන් බෙදුවම පස්සේ එන උත්තරේ වෙනස් වෙන්න විදියක් නැහැ. පසේ තියෙන ඝන ද්‍රව්‍ය වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. පසේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මිශ්‍ර වෙනවා විතරයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සත්‍ය ඝනත්වය මොකද වෙන්නේ? සත්‍ය ඝනත්වය මේක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දෘශ්‍ය ඝනත්වයට මොකද වෙන්නේ? බිම් සැකසුවාම දෘශ්‍ය ඝනත්වයට මොකද වෙන්නේ? බිම් සැකසුවාම පස්සේ පුතේ පස් අංශු ලිහිල් වෙනවනේ. පස් අංශු ලිහිල් වුණාම දැන් අපි සත්‍ය ඝනත්වයට ගන්නේ ඝන ද්‍රව්‍ය වල පරිමාවනේ. මේ වායු මේ සිදුරු වල පරිමාවයි ඔක්කොම ගන්න නෑනේ. හැබැයි සත්‍ය ඝනත්වයට මේ පස් අංශු ලිහිල් වුණාම මේක ඇත්තටම මේ වගේ මේ පස ප්‍රසාරණය වෙනවනේ. පස ප්‍රසාරණය වුණාන් පස්සේ මේ පසේ මුළු පරිමාව වැඩි වෙනවා. මුළු පරිමාව වැඩි වෙනකොට බලන්න මේකේ තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය බෙදනවා මුළු පරිමාව මේකේ වැඩි වෙනවා. මුළු පරිමාව වැඩි වෙනකොට යටාගය වැඩි වෙනකොට මේකේ සමස්තාගය අඩු වෙනවා. ඒක ඔයාලා දන්නවනේ. හැබැයි මේකෙදී දෘශ්‍ය ඝනත්වය නම් අඩු වෙනවා. හැබැයි සත්‍ය ඝනත්වයට බින් සැකසුවා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. පාංශු වයනය වගේම තමයි සත්‍ය ඝනත්වයත් බින් සැකසුවා කියලා කිසිම වෙනසකට ලක් වෙන්නේ නැහැ. මොකද ඒකෙදි සලකන්නේ ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය බෙදන්නේ ඝන ද්‍රව්‍ය වල පරිමාවෙන්ම. හැබැයි දෘශ්‍ය ඝනත්වයේදී වෙන්නේ ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය බෙදන්නේ පසේ සම්පූර්ණ පරිමාවෙන්. එතකොට වායු අවකාශ වල පරිමාව, ජල පරිමාව මේ සියල්ලම ගන්නවා. ඒ නිසා අපිට එතනදී මේක තමයි වෙනස මේ දෘශ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය අතර. සත්‍ය ඝනත්වය අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේත් නැහැ, වැඩි වෙන්නේත් නැහැ. භෝග වල් පැලෑටි අවශේෂ කොටස් පසට යට කිරීම හා පාංශු වයන මගුල පාංශු වයනය වෙන්නේ. පසේ භෞතික ලක්ෂණ භෝග වගාවට හිතකර තත්වයට පත් කිරීම හා භෞතික ලක්ෂණ හිතකර තත්වයට පත් කරගන්නවා. දෘශ්‍ය ඝනත්වය වගේ මේ වගේ භෞතික ලක්ෂණ ශාකයට හිතකර ලක්ෂණ පෝරොසිටි එක සයවරතාවය භෞතික ලක්ෂණනේ. සයවර බව වැඩි කරගන්නවානේ. ඒ දෘශ්‍ය ඝනත්වය මේ අඩු වෙනවනේ. මේ වගේ පත් කරගෙන පලිබෝධ පාලනය. ඒක හරි. ඒක උත්තරේ හරි. බලන්න හතරවෙනි එක. උත්තරේ මේක වෙන්න ඕනේ බොහෝ දුරට. භෝග හා වල් පැලෑටි අවශේෂ කොටස් පසට යට කිරීම හා පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි කිරීමයි. පිස්සුනේ පසේ සයවර බව වැඩි වෙලා පස ප්‍රසාරණය වුණාම පසේ පරිමාව වැඩි වෙනවා. පසේ පරිමාව වැඩි වෙනකොට දෘශ්‍ය ඝනත්වය වැඩි වීමද වෙන්නේ අඩු වෙන එකද? දෘශ්‍ය ඝනත්වය අඩු වීම වෙන්නේ. ඒ නිසා මේ උත්තරේත් වැරදි. ඒ නිසා උත්තරේ 4. තේරෙනවා නම් අතුස්සන්. right. තේරෙනවා නම් වැඩේ කොට. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පැල සිටීම හා බීජ වැපිරීමේදී බහුලව යොදා ගන්න ලබන භෝග සංස්ථාපන ක්‍රමය වේ. මේ සම්බන්ධව වඩාත් පැල සිටීමයි බීජ වැපිරීමයි. ඔයාලා ගොයන් වලත් බලන්නකෝ පැල හිටවනවා බීජ වපුරනවා ඔය දෙක කරනවනේ. දැන් නම් මේ අපේ පැතිවල පැල සිටීම කරෙන්නෙම නැහැ. නමුත් පරණ ගම්වල තාම පැල සිටීම කරනවා. ඔය හසලක පැත්තේ ඒ වගේ තාම වෙනවා. පැල සිටීමේදී වැය වෙන ශ්‍රමයට සාපේක්ෂව බීජ වැපිරීමේදී වැය වෙන ශ්‍රමය වැඩිය. පිස්සුද? පැල සිටුවම තමයි මේ ශ්‍රමය වැඩියෙන් ඕනේ. පැල එක එක හිටවන්න එපා. බීජ වපුරවද්ද එක එක ගිහිල්ලා වපුරගෙන යන්න පුළුවන්. ඒක වැරදි. පැල සිටීමට වඩා බීජ වැපිරීම ලැබෙන අස්වැන්න වැඩිය. පැල සිටීම බීජ වැපිරීමේදී අස්වැන්න අඩුයි. මොකද ඒකාකාරී අස්වැන්නක් ගන්න බෑ. පැල සිටුවම පස්සේ හොඳ පැල ටික විතරක් හිටවලා මේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි. වල් පැලෑටි හා භෝග පැල අතර ඇති තරංගය වැඩි වන්නේ පැල සිටුවන ලද ශේෂ්ඨවල. වල් පැලෑටි හා භෝග පැල අතර තරංගය වැඩි වෙන්නේ පැල සිටුවනසේ. නෑනේ පුතේ. වල් පැලෑටි භෝග අතර තරංගය ඇති වෙන්නේ මේ පැල අතර පරතරය හොඳින් තියාගෙන තිබ්බොත් එහෙම තරංගයක් ඇති වෙන්නේ නෑනේ.
අපේ දැන් බීජ වපුරද්දි තමයි මේ ඔය පරතරය හරියට තියාගන්න බැරි. පැල සිටවද්දී දැන් අපේ නවීන අත් වලින් කරන්න ඕනෙත් නැහැ යන්ත්‍ර තියෙනවනේ. මේ යන්ත්‍ර වලින් හරි පේලියට ලස්සනට පැල ටික හිටවනවා. වී වලත් එහෙම කරනවා. එතකොට මේ අතර තියෙන මේ පරතරය හරියට තියාගන්න හින්දා මේ තරගයක් ඇති වෙන්නේ නැහැ. නිසා උත්තරේ ඒකත් වැරදි. අහිතකර පාරිසරික තත්ත්වවලට වඩාත් හොඳින් ඔරොත්තු දෙන්නේ පැල සිටීමෙන් ලැබෙන ශාක වේ. ඒක හරි. අහිතකර පරිසර තත්ත්ව අපි හොඳම පැල තමයි හිටවන්නේ. ඒ නිසා අපිට අහිතකර තත්ත්වවලට ඔරොත්තු දෙන පැල හිටවීමේ හැකියාවක් තියෙනවා. ඒක හරි. ඉහළ පඳුරු දැමීම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ බීජ වලින් නෑ. ටිලර්ස් වැඩියෙන් පඳුරු වැඩියෙන් එන්නේ. මොකද පැල සිටවද්දී ඒ විශාක දෙකක් අතර පරතරය නිවැරදිව පවත්වා ගන්න නිසා මේ වගේ පඳුරු දැමීම වැඩි වෙනවා. ටිලර්ස් වෙනවා වැඩි වෙනවා. ඒ නිසා මේකේ වී පඳුර වැඩි වෙන්නේ මේ බීජ වැපිරීම දෙන්නේ පැල හිටවත්. ඒ නිසා උත්තරේ 4. හම්බු ගානක් රයිට් එක්තරා භෝගයේ සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය 10කි. ඔන්න මේ ජල සම්පාදනය වෙන්න ඕනි මෙයාට සුද්ධ ජල සම්පාදනය කියන්නේ වාෂ්පීකරණය වෙලා වාෂ්පීකරණයටයි ජල ශාකයේ ටයි අවශ්‍ය වෙන ජල ප්‍රමාණය උස්සේදනයටයි මේ අපි කියන්නේ මේ වාෂ්පීකරණය සහ උස්සේදනයට මේ වාෂ්පීකරණ උස්සේදනය නෝ දෙක එකට එකතු කරාන් පස්සේ එවපෝ ට්‍රාන්ස්පිරේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ වාෂ්පීකරණ උස්සේදනය. අපි පරිවෘත්තීය ක්‍රියාවලට අයිති වෙන්නේ වතුර ගොඩාක් අඩු වෙන්නේ. ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලට ළමයි වතුර ඕනි චූට්ටයි. හැබැයි ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලට ගන්න වතුර චූට්ට හරි ගන්නේ ශාකය ඇතුළට වතුර ගියොත්නේ. ශාකය ඇතුළට වතුර යන්න නම් අපි ඒ ශාකයේ ඇතුළෙන් වැට යන ප්‍රමාණය දෙන්න ඕනේ. එතකොට ශාකයක් ගත්තම පස්සේ කතාව හොඳට තේරුම් ගන්න. එතකොට ඕනි ප්‍රශ්නයක් හදාගන්න බෑ. ශාකයක් ඇන්දමන්. ඔන්න ඔය ශාකේ. ශාකයක් කියනවා ශාකයේ දැන් පසක් තියෙනවනේ. ශාකවල කොළ වලින් උස්සේදනයෙන් මොකද වෙන්නේ? වතුර හානි වෙනවා. ඊට පස්සේ පොළවෙන් වතුර වාෂ්පීකරණය වෙන්නේ නැද්ද? වාෂ්පීකරණය වෙනවනේ. පොළවෙමුත් වාෂ්පීකරණය වෙනවා. අපි කොහෙන් හරි වතුර මේකට දෙනවනේ. අපි මේකට වතුර දෙනවා. දැන් වතුර දෙනකොට මේ වතුර දෙනකොට අපි වතුර දෙන්නේ ඇයි? ශාකයෙන් හානි වෙලා යන්නද වතුර දෙන්නේ? අපි වාෂ්පීකරණය වෙන්නද වතුර දෙන්නේ? අපිට පිස්සු වෙයි බං. ශාකයේ උත්සේදනය වුණ මේ හානි වෙන ටිකයි වාෂ්පීකරණ වලින් හානි වෙන වතුර ටිකයි අපිට වැදගත් වෙන්නේ නැහැ. ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලට ශාකයේ ඇතුලේ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට අවශ්‍ය වෙන වතුර ටිකෙන් තමයි ශාකයේ අස්වැන්නක් හදන්නේ. එහෙම නැතුව මේ උත්සේදනය වෙන වතුර ටිකෙන්වත් වාෂ්පීකරණය වෙන වතුර ටිකෙන්වත් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමුකෝ ශාකයට අවශ්‍ය වෙන්නේ මිලිමීටර 1යි. මිලිමීටර 1යි. හැබැයි උත්සේදනයේ මිලිමීටර් 30ක් හානි වෙනවා. වාෂ්පීකරණයේ මිලිමීටර් 20ක් හානි වෙනවා. අපි දැන් ලෝභ වෙලා හිටපන්කෝ වැඩක් දෙන්නම් කියලා මිලිමීටර 1 විතරක් දෙනවා. ඔන්න මං මිලිමීටර 1යි භූමියට එවන්නේ. මිලිමීටර 1යි එවන්නේ. උඹලා හිතනවාද මේ ශාකය ජීවත් වෙයි කියලා? යකෝ මිලිමීටර 20ක් පසෙන් අයින් වෙනවා. උත්සේදනයෙන් අයින් වෙනවා මිලිමීටර 30ක්. එතකොට බං මිලිමීටර 1ක් එනකොටම ශාකයට දකින්නවත් හම්බෙන්නේ නැහැ. පොළවෙන් වාෂ්පීකරණය වෙලා ඉවර වෙනවා. ඇයි බං? මිලිමීටර 20ක් වාෂ්ප වෙලා තියෙනක මිලිමීටර 1 වාෂ්ප වෙන්නේ නැද්ද? මේ පැලයට ගන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා සමහර කෙනෙක් හිතනවා හරි එහෙනම් වාෂ්පීකරණය වෙන්න තියෙන වතුර ටිකයි මිලිමීටර 1යි 2 එකතු කරලා 21ක් දෙන්නම් මං. ඊට වඩා නම් දෙන්න බෑ මට වතුර නෑ මං ලෝබයි. 21ක් දෙනවා. රයිට්. උත්සේදනේ බලාගෙන ඉන්නවා හිටපන් වරෙන්කෝ. රයිට්. 21 දුන්නාම පස්සේ වාෂ්පීකරණයෙන් 20ක් අඩු වෙලා යනවා. ඉතුරු එක කොලයට ගන්නවත් ශාකයට පාවිච්චියට ගන්නවත් දෙන්නේ නැතුව උත්සේදනයෙන් ඒක අයින් කරනවා. එතකොට මේ ශාකයට වතුර ආවද කියලාවත් හොයාගන්න වෙන්නේ නැහැ. එහෙනම් හරියන්නේ නැහැ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? හරි 20යි 21යි උත්සේදනයට ගියප එකත් එක්ක 30යි 51යි. වතුර දැන් මම 51ක් එවනවා මිලිමීටර. වතුර 51ක් එනවා. 20ක් අයින් වෙනවා වාෂ්පීකරණයෙන් 30ක් අයින් වෙනවා උත්සේදනයෙන් අනේ දෙයියනේ එකක් ඉතුරු වෙනවා පරිවෘත්තීය ක්‍රියාවලියට.
අන්න එහෙමනේ වතුර දෙන්න ඕනි. එහෙමනේ වතුර දෙන්න ඕනි. ඒ නිසා අපි මේ ජල පරිභෝගිකතාවය water consumption ජල පාරිභෝගිකතාවය කියලා අපි අදහස් කරන්නේ උත්සේදනයෙන් සහ වාෂ්පීකරණයෙන් පිටවෙන වතුර ප්‍රමාණය විතරයි. මේ ශාක පත්‍රයේ පරිවෘත්ති ක්‍රියාවට ගන්න වතුර ප්‍රමාණය එකයිනේ. එකයි කියන්නේ චූට්ටයිනේ. ඕක අපි මේ සලකන්න ඕනේ නැහැ. උත්සේදනයටයි වාෂ්පීකරණයටයි ගැළපෙන විදිහට වතුර දුන්නොත් ජල පාරිභෝගිකතාවයට ගැළපෙන විදිහට වතුර දුන්නොත් අන්නේ අවශ්‍යතාවය තමයි අපි කියන්නේ සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා. එතකොට මෙතන නම් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය 20යි 50ක්. 50ක් දුන්නොත් මේකෙන් අනිවාර්යෙන් එකක් මේකෙන් ගන්නවා කියලා තමයි අපි හිතන්නේ. මේක අපි එච්චර හිතන්නේ නැහැ. රයිට් ඇත්තම 51යි. නමුත් මේක නොගණිය හැකි තරම් කුඩා හින්දා 50යි කියලා ගන්නවා. දැන් එතකොට මේ භෝගයට ඕනේ මේ සෙන්ටිමීටර් 10ක ජල කඳක් තමයි ඕනේ. සෙන්ටිමීටර් 10ක ජල කඳක් තමයි ඕනේ. මේකේ සෙන්ටිමීටර් 10ක ජල කඳක් ඕනේ. රයිට් සෙන්ටිමීටර් 10ක ජල කඳක් ඕනේ. ඊට පස්සේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය 180යි. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? අපි 100ක් දුන්නට හරිද 80ක් තමයි පැලයට දෙන්න පුළුවන්. ඊටු ටික විනාශ වෙලා යනවා. ඒ කියන්නේ එක එක හේතු නිසා විනාශ වෙලා යනවා. හරි. එහෙමනම් දැන් අපි පැලයට 10ක් දෙන්න එපයි. පැලයට 10ක් දෙන්න නම් අපි මෙන්න මෙහෙම තමයි හදන්නේ. ඔන්න අපි යම්කිසි වතුර ප්‍රමාණයක් දෙනවා. අපි හිතමු මේක x කියලා. ඒකෙන් 180යි පැලයට යන්නේ. 180යි පැලයට යන්නේ. යන්නේ ඒ අපි දෙන වතුර ප්‍රමාණයෙන් 180ක් මොකද්ද වෙන්නේ? තමයි පැලයට යන්නේ. ඒ 180ක් කියන එක සමාන වෙන මේ x වලින් 180ක් සමාන වෙන්න ඕනි සෙන්ටිමීටර් 10ක්. ඒ කියන්නේ ශාකයේ අවශ්‍යතාවයට. හරිනේ එතකොට අපි මේ සපයන ජල ප්‍රමාණයෙන් 180ක් ශාකයට යනවා. ඒ යන ශාක වතුර ප්‍රමාණය 110ක් වෙන්න ඕනේ. දැන් මේක සුළු කරන්න. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. ඊට පස්සේ x සමානයි 100 උඩට යනවා 100 වරක් 100යි. ඊට පස්සේ 8 පහළට යනවා. දැන් මේක සුළු කරගන්න. මම 8 අරක් චක්‍රේ දන්නවා. දන්නේ නැත්නම් ඉතින් ඔයාලා තියෙන 4ෙන් බෙදලා ඉවර කරගන්න. මම නම් හරි ආසයි මේ වගේ කපටි ක්‍රම කරන්න. 4ෙන් බෙදුවා මේක 2 කරගත්තා. මේක 2යි 25යි. දැන් මේක බෙදන්න. 1යි 2 1යි 5ට 2 ඒවා 2යි දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. ඒ 10 10ට 2 ඒවා 5යි 12.5යි. උත්තරයක් තියෙනවද? තියෙනවානේ. 14 උත්තරේ 1. මම හිතන්නේ ඔයාලට පැහැදිලි නම් මත උස්සන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් නැවත ඔයාලට තියෙන අපහසුතාවය විසඳගන්න. right නුවණි මොකද වෙලා තියෙන්නේ? පුතේ නුවණි ඔයාලට මේ ගාන ඔයාම අත උස්සලා නැහැ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. තේරුණානේ? හරි. වාගත වගාවේදී භාවිතා කළ හැකි බිඳු ඒ කියන්නේ වාගත වගාවේදී අපි වායුගෝලයේ තමයි පැල රෝපණය සිදු කරන්නේ. එතකොට වාගත වගාවේදී අපිට බිඳු ජල සම්පාදනයේ මුලට වතුර දාන්න බෑ. මේකේ අපි මුල් තියෙන්නේ වායුගෝලයේ විසිරි ජල සම්පාදනයෙන් සාර්ථක නෑ. මේවා අපි වාගත වගාව සිද්ධ කරන්නේ මේ පොලිතින් මේ උමං තුල හරිතාගාර තුල. ඒ නිසා අපිට මේක හරියන්නේ නෑ. බේසම් ජල සම්පාදනය කොහොමවත් ගැලපෙන්නේ නෑ. අපි මේ මිස්ටර්ස් දාන්න ඕනේ මිහිඳු ජල සම්පාදනයේ. මේකේ තමයි අපි දන්නා බිඳු ජල සම්පාදනයටත් වඩා මිහිඳු ජල සම්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩි. සාමාන්‍ය අපි සැලකුවොත් එහෙම සාමාන්‍යයෙන් බිඳු ජල සම්පාදනය තමයි වැඩිම. නමුත් මිහිඳු ජල සම්පාදනයේ සමහර අවස්ථාවලදී පොලිතින් උමං වලදී කාර්යක්ෂමතාවය වැඩි. ඒ නිසා මේ මිස්ටර්ස් වලින් චූටි වෝටර් බිඳුති විදියට කඩලා ඩොප්ලට් විදියට කඩලා වායුගෝලයේ මුදා හැරීම තමයි මිහිඳුම් ජල සම්පාදනයේදී කරන්නේ. මීදුමක් වගේ වතුර යවනවා. ඒක තමයි කරන්නේ. ශාක පත්‍රවල උත්සේදනය සිදුවන බව පරීක්ෂා කිරීමට ශිෂ්‍යයෙකුට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට අවශ්‍ය රසායන ද්‍රව්‍ය වන්නේ. මේක මේ 9 වසර 8 වසර ළමයකින් යවුවත් කියනවා
දෙයියනේ උස්වේදනය සිදු වෙනවා කියන්නේ උස්වේදනයෙන් වතුරනේ අයින් වෙන්නේ පිරිසිදු වතුර. වතුර චෙක් කරගන්න තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද? සිලෝ ක්ලෝරයිඩ්, අයිරොනයිඩ් මොනවද? කෝබල් ක්ලෝරයිඩ්. නේ? කෝබල් ක්ලෝරයිඩ් තමයි අපි කෝබල් ක්ලෝරයිඩ් පටික තමයි පාවිච්චි කරන්නේ ජලය අඳුර ගන්න. ඒ නිසා මේක අපිට උත්තරේ 16 4. ඊට පස්සේ තව මොනවද ගන්න පුළුවන් ජලය අඳුර ගන්න? කාට හරි මැසේජ් එකක් දාන්න පුළුවන් නම් වතුර අඳුර ගන්න පුළුවන් තව මොනවද තියෙන්නේ? වතුර අඳුර ගන්න පුළුවන් තව රසායනික ද්‍රව්‍යයක් පුළුවන් නම් කියන්න. නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ජලීය වුණාන් පස්සේ නිල් පාට වෙනවා මේ කොපර් සල්ෆේට් එක. ඒ නිසා නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිත කරන්න පුළුවන් අපිට ජලය හඳුනා ගන්න. වර්ධන පරාමිති ඇසුරින් ශාක විකර්ෂණය පිළිබඳ තීරණ ගැනීමේදී භාවිතා කරනු ලබන එක් පරාමිතියක් වනුයේ පත්‍ර ශ්‍රේෂ්ඨඵල දර්ශකය. අපි දන්නවා ශ්‍රේෂ්ඨඵල ඉන්ඩෙක්ස් එක අපි ගන්නවා ඒරියා ඉන්ඩෙක්ස් එක ගන්නවා වර්ධනය හොඳින් සිද්ධ වෙන වර්ධනයේ වේගය මනින්න. පත්‍රයේ වර්ගඵලය. එය සෙවීම සඳහා භාවිතා කරන ලබන ක්‍රම මොකක්ද? ප්ලැනිමීටරයේ කෙලින්ම පත්‍රයේ ශ්‍රේෂ්ඨඵලය මනින්න ගන්නවා. තැටි ක්‍රමයක් ගන්නවා. ප්ලැනිමීටරය හා ශ්‍රේෂ්ඨාධ්‍යය. පිසුද? පස්සේ තෙතමනේ මනින්නනේ සොයිල් පොටෙන්සියෝමීටර් එක ගන්න. ආතතිමානය ගන්න. ටෙන්සියෝමීටර් එක ගන්න. ග්‍රිඩ් ක්‍රමේ හරි ඊට පස්සේ ජිප්සම් කුටි තෙතමනේ මනින්නේ. ශ්‍රේෂ්ඨාධ්‍යය තෙතමනේනේ. ජිප්සම් කුටි තෙතමනේ. උත්තර මේ ඔක්කොම ටික අයින්න පුළුවන්. උත්තරේ 1. right. ඊළඟ ප්‍රශ්නේ බයොලොජි වලටත් ගැලපෙන එකක්. පුෂ්පවල ස්වපරාගණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? ස්වපරාගණය. self pollination කියන පුතේ තම මේ ශාකයේම පුෂ්ප අතර පරාගණය වීම තමයි මොකද ස්වපරාගණය කියන්නේ. පරපරාගණය කියන්නේ වෙනත් ශාකයක පුෂ්ප මත මේ පරාග ගිහින් තැබ්බත් වීම. ස්වපරාගණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ අහන්නේ. පරාගධානය විවෘත වීම හා කලංකය ග්‍රාහී වීම අවස්ථා දෙකකදී සිදුවේ. පරාගධානය විවෘත වීමයි කලංකය ග්‍රාහී වීම අවස්ථා දෙකකදී සිදු වුණොත් මේ ස්වපරාගණය නෙමෙයිනේ පරපරාගණය වෙන්නේ. එකම මලේ මේ පරාගණය වෙන්න දෙන්න බෑ. එතකොට පරාගධානී වෙනත් මල් වල ගිහිල්ලා පරාගණය වෙන එක ලේසි. වැඩියෙන් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා දෙකම එක කාලෙදී වුණා නම් වැඩි හරි. නමුත් අවස්ථා දෙකකදී පරිණත වෙනවා නම් එකම මලේ පරාගණය වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අඩුයි සම්භාවිතාවය. ඒ නිසා උත්තරේ අපිට එක ගන්න බෑ. සෑම විටම ඒකලිංගික පුෂ්පවල සිද්ධ වේ. ස්වපරාගණය සිද්ධ වෙන්නේ ඒකලිංගික පුෂ්පවල විතරක් නෙමෙයි. ද්විලිංගික පුෂ්පවල තමයි ස්වපරාගණය වීමේ ප්‍රවණතාවය වැඩි. මොකද ඒකලිංගයේ ජායාජම්මාණු සහ පුංජම්මාණු දෙකම ජායාංගය සහ පුමාංගය කියන දෙකම එකම මලේ තියෙනවා කියන්නේ ස්වපරාගණයට පට්ට ලේසියිනේ. ඒ නිසා ඒක වැරදි. 3 ස්ව අසංගතිය ස්වපරාගණය සඳහා අනුවර්තනයකි. ස්ව අසංගතිය අපිට ස්වපරාගණය සඳහා අනුවර්තනයක් කියලා ගන්න බෑ. වී කුරක්කන් හා මෑ ආදී භෝග ස්වභාවිකව ස්වපරාගණය සිදු වෙන ශාක වේ. ඔව්. වී කුරක්කන් මෑ අනිවාර්යෙන් ස්වභාවික පරාගණය වෙන ශාක තමයි. 5 ස්වපරාගණය සිදුවන ශාකවල ජායාංගය සහ පුමාංගය අසම පරිණතය පෙන්වයි. අසම පරිණතය පෙන්වන්නේ නැහැ ස්වපරාගණයදී සම පරිණතය තමයි පෙන්වන්න ඕනේ. සම පරිණතය පෙන්වුවොත් තමයි ස්වපරාගණය ලේසි වෙන්නේ. අසම පරිණතය පෙන්වුවොත් පරපරාගණය තමයි ලේසි වෙන්නේ. ඒ නිසා උත්තරේ 4. පහත දැක්වෙන වගන්ති පිළිබඳ අවධානය යොමු කරන්න. ඒක බීජ පත්‍රී බීජවල වර්තිකාව මෙන්ම භ්‍රූණ පෝෂයද පිහිටා ඇත. right? ඒක බීජ පත්‍රී බීජවල වර්තිකාව මෙන් භ්‍රූණ පෝෂය පහදලා ඇත. තියෙනමනේ. right? අදෝභෞම ප්‍රවණයේදී බීජෝපරිය වේගවත් වර්ධනය වීම නිසා භ්‍රූණ පෝෂය හා බීජ පත්‍රය පොළව තුලම රැඳේ. හරි. අදෝභෞම වල තමයි පොළව තුලම රැඳෙන්නේ. අපිභෞම වල තමයි පොළවෙන් ඉහළට එන්නේ. සලාද බීජවල රතු ආලෝකය සැපීමෙන් ඒවා සුපතාවයේ ඉවත් කරන්න පුළුවන්. හරි. ඒකත් හරි. උත්තරේ නම් 5.
තියරි කොටස් පාඩම් කිරීම සිද්ධ කරන්න වෙනවා. එහෙම නැතුනොත් අපිට මේකෙදි උත්තර ගන්න බෑ. පටක රෝපණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය. පටක රෝපණය ජනප්‍රිය මාතෘකාවක් වන්නේ ජීව විද්‍යා, බයොලොජි වල සහ ඇග්‍රි වල. ඒ නිසා මේක බයොලොජි සහ ඇග්‍රි කරන දරුවන්ට හරිම ලේසි ප්‍රශ්නයක් වෙනවා. පටක රෝපණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? ඔක්සින් හා සයිටොකයිනින් වෙනස් අනුපාත වලට භාවිතා කිරීමෙන් සෛල විභාජනය හා විභේදනයේ අවශ්‍යතා සපුරා ගත හැකිය. රයිට්? බලන්න පටක රෝපණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අහන්නේ. වැරදි එක නෙමෙයි. එතකොට ඔක්සින් හා සයිටොකයිනින් වෙනස් අනුපාතන භාවිතා කිරීම සෛල විභාජනය සහ සෛල විභේදනය සෛල විභාජනය හා සෛල විභේදනය හපුරාගත හැකියි. හරි මේක. හරි අපි මේ දේ කරන දෙයක් පටක රෝපණයේදී. රෝපණ කුටීරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 75ට වඩා වැඩියෙන් තබා ගැනීමෙන් ශුද්ධජීවි වර්ධනය අඩු වේ. නෑනේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනකොට ශුද්ධජීවි වර්ධනය වැඩි වෙනවා. රෝපණ ද්‍රව්‍යයේ ජීවාණුහරණය සඳහා වියලි තාප ක්‍රමය භාවිතා කරනු ලැබේ. නෑ මේකෙදී අපි පටක රෝපණයේදී ජීවාණුහරණය කරන්න අපි වියලි තාප ක්‍රමය පාවිච්චි කරන්නේ නෑ. අනවරත ප්‍රවාහ කැබිනට්ටු භාවිතා කරන්නේ පෝෂක මාධ්‍ය ජීවාණුහරිතව පිළියෙල කිරීමටය. අනවරත ප්‍රවාහ කැබිනට්ටුවක් භාවිතා කරන්නේ මේක ඇතුළට සුත්‍රජීවීන් රැඳී සිටීම නවත්ත ගන්න. රයිට්? ඒක ජීවාණුහරිත පැල ජීවාණුහරණය කරන්න නෙමෙයි. ගුණනවදීදී ඇති පැල මුල් ඇද්දීම සඳහා සයිටොකයින් බහුල රෝපණ මාධ්‍ය භාවිත කරනු ලැබේ. සයිටොකයින් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා උත්තරේ 1 තමයි මේකෙදි ගන්න ඕනේ. බද්ධ කිරීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. ස්ටෝන් බද්ධයේදී ලපටි ග්‍රාහක පැල යොදා ගන්න අතර අනුජයද ලපටි. ඔව් ස්ටෝන් බද්ධයේදී කරන්නේම ඒක තමයි. උත්තරේ 21ත් උත්තරේ 1 වෙන්න ඕනේ. රයිට්? බද්ධ කිරීමේදී අනුජය හා ග්‍රාහකයේ එකම කුලයේ මෙන්ම සමවයස් කාණ්ඩවල අත්‍යවශ්‍ය. නෑ. ග්‍රාහකය මේ සහ අනුජය එකම වයසේ වයස බලපෑමක් අපි කරන්නේ නෑ. කිරුළු බද්ධයේදී එක හා සමාන විස්කම්බයෙන් යුත් ග්‍රාහකයා අනුජයක් අවශ්‍යයි. ඒකෙදී අවශ්‍ය වෙන්නේ නැහැ. සාර්ථක බද්ධයකට අවශ්‍ය ග්‍රාහකයක් ලබා ගැනීමට බද්ධ කිරීමට සතියකට පෙර සිට පොහොර ජලය යෙදිය යුතුයි. නැහැ. සාර්ථක අංකුර බද්ධයක් සඳහා අංකුර ලබා ගැනීම දළු ඇති වෙන අවස්ථාවේදී කරන්න ඕනි. දළු ඇති වෙන අවස්ථාවේදී නෙමෙයි අපි අංකුර ලබා ගන්න ඕනි. රයිට්. 22 භෝග ශාක වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය කුමක්ද කියලා අහනවා. නුමුහුම් පෙළ වරණය. නුමුහුම් පෙළ වරණය රයිට් මුහුම් වෙන්නේ නැතුව වර්ණය කළා අපි මේ ලබා ගන්න ශාක සහ සත්තු. පරපරාගණයේ පෙන්වන ශාකවල අස්වැන්න වැඩි කිරීමට යොදාගත හැකිය. රයිට් නුමුහුම් පෙළ වරණය පරපරාගණයේ පෙන්වන ශාකවල අස්වැන්න වැඩි කිරීමට යොදාගත හැකිය. නුමුහුම් පෙළ වරණය කරන්නේ පරපරාගණයේ පෙන්වන ශාකවල නෙමෙයි. ස්වපරාගණය. right මට තප්පරයක් දෙන්න. හරි නුමුහුම් පෙර වර්ණය කරන ස්වපරාගණය වෙන ශාකවල වර්ණය මගින් ශාක වැඩි දියුණු කළ හැක්කේ එක්තරා මට්ටමකට පමණි. වර්ණය මගින් ශාක වැඩි දියුණු කරන්න පුළුවන් එක්තරා මට්ටමකට පමණයි තමයි. මොකද මේ අවුරුදු ගාණක් කරලා ඒ හොඳම ශාක ටික තෝරගත්තට පස්සේ ඉතින් එහාට ආයෙ කරන්න දෙයක් නැහැ. තවදුරටත් වැඩි දියුණු ශාක කිරීම සඳහා දෙමුහුම් අභිජනය ඔව්. එතකොට දෙමුහුම් කරන්න වෙනවම තමයි. වර්ණයේ එකම වර්ගයේ ශාක වලින් හොඳම ලක්ෂණ තියෙන ශාක තෝරගන්නගෙන අවුරුදු ගාණක් තෝරගෙන ඉවරුණාට පස්සේ ආයෙත් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ ශාක දෙමුහුම් කරලා වැඩිලා මේ ලක්ෂණ දෙමුහුම් දිරිය ගන්න පුළුවන්. දෙමුහුම් දිරිය අරගෙන අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්. සෞත්‍ර දෙකනේ දෙක. සහාභිජනනයේදී සෑම ජානපතයක්ම විසම යුග්මක වීමෙන් එම භෝගවල අස්වැන්න අඩුවේ.
සහභජන්නේ අපි එකම මේ දෙන්නෙක් අභිජන්‍ය කරද්දී එකම වර්ගේ ජානපදයකම විසම යුග්මක වීමෙන් භෝගාසන්න අඩු වේ. විසම යුග්ම වීමෙන් අපිට භෝගාසන්න අඩුද වැඩි වේද කියලා කියන්න හැකියාවක් නැහැ. අස්සන්න තීරණය වෙන්නේ මේ ජාන සාධකත් එක්ක අපිට කියන්න බෑ. ජාන ඉන්ජිනේරු තාක්ෂණය යටතේ DNA ප්‍රතිසම්බන්ධීකරණය බයෝ රිකොම්බිනේෂන් එකනේ DNA රිකොම්බිනේෂන් මගින් බහුලව සිදු කරන්නේ අස්සන්නේ ප්‍රමාණාත්මක වැඩි කිරීම. ප්‍රමාණාත්මක විතරක් නෙමෙයිනේ. අපිට දැන් විටමින් C සහිත සහල් නිෂ්පාදනය කරනවා කියන්නේ ඒක ප්‍රමාණාත්මක විතරක් නෙමෙයිනේ. අපිට පුළුවන් අස්සන්න වැඩි කිරීම විතරක් නෙමෙයි ගුණාත්මක පවා වැඩි කරගන්න DNA ප්‍රතිසම්බන්ධීකරණය. ඒ නිසා අපිට ඒ උත්තරේ ගන්න බෑ. දෙමුහුන් බීජ නැවත නැවත වගා කිරීමේදී දෙමුහුන් දිරිය සීන වීමට හේතු වන්නේ ජානපත විසම යුග්මතාවයට පත්වීමයි. දෙමුහුන් දිරිය මේ අඩු වෙන්නේ විසම යුග්මතාවයට පත් වුණා හින්දා නෙමෙයි. රයිට්? ඒ නිසා අපිට ඒ උත්තරේ ගන්න බෑ. ඒතර උත්තරේ අපි ගත්තේ මේකේ දෙක. ජාන සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ ජාන සම්පත් සංරක්ෂණය ක්‍රම එකකින් වැරදි. සම්පත් අධිපරිභෝජන හේතුවෙන් ජාන කිටුව පටුවීමේ තරජනකට මුහුණ පා ඇත. රයිට්? දැන් වැරදි ප්‍රකාශය අහන්නේ සම්පත් අධිපරිභෝජන කරන හින්දා ජාන කිටුව අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ජාන අඩු වෙන එක වෙනවද නැද්ද? වෙනවනේ. දැන් සම්පත නේ අපිට සමහර ශාක මේ අඩු වෙලා යනවා. ඒක ජාන කිටුව අඩු වෙනවනේ. ඒ අපිට ඒක හරි. ඊට පස්සේ උඩවලව විල්පත්තු ජාතික වන උද්‍යානය යනු ස්ථානීය ජාන සංරක්ෂණ මධ්‍යස්ථාන වේ. උඩවලව විල්පත්තුව හරි රයිට් උඩවලව වැරදි කියන්නේ අහන්නේ උඩවලව විල්පත්තුව මේ ස්ථානීය සංරක්ෂණ තමයි. ඒවා අලුතෙන් හදපු ඒවා නෙමෙයිනේ. ඒවා තිබ්බේ ඒ වගේම ඇතුලේ මේ සත්තු ශාක ස්ථානීය ජාන සංරක්ෂණය ලක් කරනවා. ඒ නිසා ඒක හරි. මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය පරිබාහිර ජාන ඔව් ඒක හරි. ජාන බැංකුවලදී ජීවීන් ස්වභාවික තත්ත්වයට යටතේ සංරක්ෂණය කරේ. මේක ස්වභාවික තත්ත්වයට යටතේ නෙමේ සංරක්ෂණය කරන ජාන බැංකුවලදී. මේක විද්‍යාගාරය ඇතුළේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක අපිට වැරදි ප්‍රකාශයක්. ඒ නිසා උත්තරේ 4. බීජ ලෙස ජාන සම්පත් සංරක්ෂණයේදී බීජවල ජීවිතාවය නැතිවීම අවාසියි. බීජ ලෙස ජාන සම්පත් අපි දන්නවා ජීවිතාවය වයිබිලිටි එක මේ අඩු වෙනවා. කෙලින්ම කියන්නේ ජීවිතාවය භෝග මේ ගබඩා කරලා තියෙන කාල ප්‍රමාණය වැඩි වෙනකොට ජීවිතාවය වැඩි වෙලා අඩුවීමකට ලක් වෙනවා. ඒකට අඩු වුණාට පස්සේ ඒක අවාසියක් තමයි. එතකොට ආයෙ පැල කරගන්න බෑ. ඒ නිසා බීජ ලෙස ජාන සම්පත් සංරක්ෂණය කරද්දී මේ අවාසිය තියෙනවා. ඒක හරි ප්‍රකාශය. 24 පාලිත තත්ත්ව යටතේ භෝග වගාවේදී යොදා ගන්නා తాවකාලික ආරක්ෂිත ව්‍යුහවල ප්‍රායෝගික භාවිත පහත දැක්වේ. తాවකාලික ආරක්ෂිත ව්‍යුහ හා එහි ප්‍රායෝගික භාවිතයේ නිවැරදිව ගලපා ඇති පිළිතුර වන්නේ මේක සීතරාමු. නිකන් හිතන්න සීතරාමුවකන අපි සීතකරණේ සීතනය සපයා දෙන්න එපේ. සීතනය සපයා දෙන්න මොකද්ද කියන්නේ? තාපන දබරයක් භාවිතයෙන් බීජ පිළිවෙලට අවශ්‍ය උෂ්ණත්වය ලබා. තාපන දබරයක් හීටරයක් දැම්මොත් එimhe උෂ්ණත්වය වැඩි කිරීමනේ වෙන්නේ. සීතනයක් වෙන්නේ නැහැ. වියලි කලාපයේද ජල සම්පාදනය. ඒක ජල සම්පාදන කේස් එකක්. විද්‍යුතය භාවිතා කර කුඩා පැල අධික සීතලෙන් ආරක්ෂා කරයි. එතකොට අපිට එතනදී අධික සීතලෙන් සීත ආරක්ෂා කිරීම ගන්න පුළුවන්. අහිතකර තත්ත්ව වලින් ආරක්ෂා කිරීම සඳහා පැල ආවරණය කිරීමට භාවිතා කරයි. රයිට් අහිතකර තත්ත්ව වලින් ආරක්ෂා කිරීම පැල ආවරණය කිරීම. එහෙනම් පේලි ආවරණ වලින්. එතන BH රයිට්. එතකොට BH තියෙනවා මෙතන තියෙනවා. ආයේ මෙතන තියෙනවා. ওই උත්තර දෙකෙන් එකක්. අනිවාර්යෙන් ওই උත්තර දෙකෙන් එකක්. රයිට්. එතකොට ඊළඟට බලමු මොකක් හරි තව එකක්. සීතරාම්. සීතරාම් වලින් කරන්න ඕනි විද්‍යුතය භාවිත කර ගොඩාක් පැල සීතලෙන් ආරක්ෂා කරන එකනේ. ඒතර උත්තරේ AG. AG ආයි මට තප්පරයක් දෙන්න. හරි. එතකොට
මේ දෙකේම තියෙනවා AG. ඒ නිසා එක අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු C. ජල සංරක්ෂණ ප්‍රචාරණ ව්‍යුහ. sorry ආයෙත් දෙන්න. එතකොට ඊට පස්සේ අපිට ජල සංරක්ෂණ ප්‍රචාරණ ව්‍යුහය ගත්තොත් එහෙම මේ තියෙන ජල සම්පාදනයෙන් තොරව භෝග වගකීමට යොදා ගන්නවා. අපි ජල සංරක්ෂණය කරන්නේ ජල සම්පාදනයෙන් තොරව ප්‍රචාරණ ව්‍යුහ මේ දඬුවල මුල් අද්ද ගන්නනේ. නිසා CF CF බලන්න මේකේ නෑ. නිසා මේක තමයි උත්තරේ. උත්තරේ මේක. දැන් බලන්න D හරිද කියලා උණුසුම් පාති. හරිනේ තියෙන්නේ. තාපන භාගයකින් බීජ පරිමාණයට දෙනවා. DE. ඇග්‍රි දන්නේ නැති පට්ටපල් මෝඩයකට උනත් මේක කරන්න පුළුවන් හිතලා. හිතලා උත්තර දෙන්න පුළුවන් ඇග්‍රි දැනගන්න ඕනේ නැහැ. ජලගත රෝපණ වගාව පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ වෙත අවධානය යොමු කරන්න. ජලගත රෝපණ හයිඩ්‍රොපොනික්. ජලගත රෝපණයේදී ලපටි මුල්වල ඉහළ 3/2 කොටස වාතයෙන් නිරාවරණය ලෙසත් ඉතිරි කොටස පෝෂණ ද්‍රව්‍යයෙන් පාරන ඒක හරි. එහෙම වෙන්න එපා. තියරි කොටසන්නේ තනිකර 3/2 right. ඊට පස්සේ පෝෂණ ද්‍රාවණ මට්ටම අඩුවන විට ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රය වැඩි විය හැකියි. පෝෂණයේ ද්‍රාවණ මට්ටම අඩු වෙනකොට ලවණ අඩංගු වෙන ලවණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ද්‍රාවණ මට්ටම අඩු වෙනකොට වැඩි වෙන්න පුළුවන් තමයි. ඒතකොට ද්‍රාවණයේ වතුර ප්‍රමාණය අඩු වෙනකොට ද්‍රවණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ජලගත රෝපණයේදී කුසීරසායන ද්‍රව්‍ය භාවිත නෙමෙයි. ඇයි යකෝ ඇල්බර්ට් සොලියුෂන් එක කියන්නේ කුසීරසායන ද්‍රව්‍ය නෙමෙයිද? පිස්සු. එනිසා මේක වැරදි. නිසා උත්තරේ AB. කෘමි පලිබෝධ ගෝත්‍ර පිළිබඳ සත්‍ය වගන්ති තෝරන්න. right. කෘමි පලිබෝධ අපි දන්නවා මේ විවිධ ෆැමිලි වලට අයිති වෙනවා කුල වලට. එතකොට අපි ඒවා මතක තියාගන්න ඕනි. මේක ටිකක් අමාරුයි. අමාරු වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මතක තියාගන්න වෙනවා. right. 26 දැන් මේක කැම්පස් ගියාට පස්සෙත් බුදු අම්මෝ පා වෙන පාඩමක්. right. මේක මේ තනිකර ක්ලාස් එක කරගන්න වෙන්නේ නැති පොඩ්ඩක් ඉන්න ආයෙසර. හරි ඊට පස්සේ බලන්න මේකේ කෙසෙල් කඳ ගුල්ලා කෝලියොප්ටෙරා ගෝත්‍රයට අයත් පලිබෝධිකයෙකි. කෙසෙල් කඳ ගුල්ලා මෙයා වීවිල් කෙනෙක් ගුල්ලෙක් කෝලියොප්ටෙරා තමයි ගෝත්‍රය. ඒ නිසා උත්තරේ 1 හරි. ඕතොෆ්ටෙරා ගෝත්‍රයට අයත් කෘමීන් ධාන්‍ය විස උරාබොයි ධාන්‍ය විස උරාබන කට්ටිය ඕතොෆ්ටෙරා විදිහට අපි සලකන්නේ නැහැ. එතකොට මේකේ අනිත් සාධක කතා කරන්න දෙයක් නැහැ. උත්තරේ අපිට අහු වෙලා තියෙනවා. 27 ඔයාලා ගෝත්‍ර ටික අනිවාර්යෙන් පාඩම් කරන්න පරිබෝධක නැත්නම් අපිට ගොඩක් අමාරු වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. වල් පැලෑටි 3ක් පිළිබඳ සිතුවෙක් සටහන් කරගත් නිරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ. පත්‍රවල ජාලාකාර නාරටි වින්‍යාසයක් ඇඳ කඳේ කුහර ඇත. කඳේ කුහර තියෙනවා. පත්‍රවල ජාලාභ නාරටි වින්‍යාසයක්. ඒ කියන්නේ මේක ද්විබීජ පත්‍රී ශාකය. පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසයක් ඇඳ කඳ ත්‍රිකෝණාකාර වන අතර කඳේ කුහර නැහැ. සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙනවා. නුවණේ අහනවා ගෝත්‍ර මතක තියාගන්න ක්‍රෙටි ක්‍රමයක් නැද්ද කියලා.
කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක අපිට ඉංග්‍රීසි වචනත් එක්ක තමයි ඒක මේ කරගන්න පුළුවන්නේ. ඉංග්‍රීසි වචනත් එක්ක මම ආයෙත් අපිට දෙන්න මම අනිවාර්යෙන් ඔයාලට හිමුනොත් මම ඔයාලට ඒ කෙටියෙන් කරගන්න විදිය මම ඔයාලට ගෲප් එකට දාන්නම්. ඒකට ඔයාලා පාඩම් කරගන්න. හරි එතකොට මේකේ මේ නිරීක්ෂණ අනුව වර්ග කරන්නේ කොහොමද කියලා අපි කියනවා මේකේ පත්‍රවල ජාරාභ නාරට වින්‍යාසයක් තියෙන්නේ කඳේ කුහර නැහැ කියලා තියෙනවා. ඒතර අපි දන්නවා පළල් පත්‍රනේ ජාලාභ නාරට වින්‍යාසයක් තියෙනවා කියලා කියන්නේ. එතකොට අපිට උත්තරේ පළල් පත්‍ර ගන්න පුළුවන්. පළල් පත්‍ර මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතන ඊට පස්සේ තියෙනවා පත්‍රවල නාරට වින්‍යාසයක් ඇත කඳේ ත්‍රිකෝණ වෙනතර කුහර නැහැ. කඳේ ත්‍රිකෝණාකාර අතර කඳේ කුහර නැහැ. එහෙමනොත් අපි කියන්නේ පන් කියලානේ. සෙජස් කියලානේ ගන්න. පත්‍රවල නාරටි වින්‍යාසයක් තියෙනවා සමාන්තරයි. සිලින්ඩරාකාර කඳේ කුහර සහිත පර්ව තියෙනවා. ඒ කියන්නේ තෘණ. ඒ කියන්නේ grass. broad leaves sedges grass කියලා අපි තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. right 27 උත්තරේ 2. ඔයාලට නිකන් හොඳයි ඔයාලා නිකන් ඉන්ටර්නෙට් සර්ච් කරනවා නම් right broad leaves පළල් පත්‍ර කියන එක අර ඒකමයි අර අරන් තියෙන සිංහලටත් ඊට පස්සේ sedges right pang කියන්නේ sedges grass තෘණ කියන්නේ grass පරිබෝධ පාලනය සඳහා ජෛව පාලන ක්‍රම භාවිතය පිළිබඳ පහත දී ඇති වගන්තියෙන් නිවැරදි වගන්තිය තෝරන්න කියලා කියනවා. ජෛව පාලන කර ඒ කියන්නේ අපිට ජීවි ද්‍රව්‍ය භාවිතා කරලා අපි පාලනය කිරීමක් තමයි මෙතනදී කතා කරන්න ඕනේ. ජෛව පාලනය සාර්ථක වීමට නම් ජෛව පාලකයා ධාරක විශිෂ්ටතාවය දැක්විය යුතුයි. ධාරක විශිෂ්ටතාවය කියලා කියන්නේ අපි ගන්න ඒ සුද්ධ ජීවිය තවත් සුද්ධ ජීවියෙක් නසන්න තවත් ජීවියෙක් නසන්න තවත් ජීවියෙක් භාවිතා කරන එකනේ පරිබෝධ ජෛව පාලන ක්‍රමයක් කියන්නේ. එතකොට මේ ධාරකයා මේ ධාරක විශිෂ්ටතාවය දක්වන්න ඕනි කියන්නේ මේ ඒ අපි ගන්න සුද්ධ ජීවියා අපිට විනාශ කරන්න ඕනි සුද්ධ ජීවියාගේ තුල ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව මෙයා ධාරක මේ විශිෂ්ටතාවයක් නැත්තම් අපිට ඒ දේ කරන්න බෑ. ඒතර උත්තරේ හරි. ජෛව පාලන සෑමටම භාවිත කරන්නේ පලිබෝධිකයන්ගේ විලෝපිකයන්. ඒ කියන්නේ හැමතිස්සම විලෝපිකයන් මේ පාවිච්චි කරන්නේ නැහැ. right? ජෛව පාලනයේදී පලිබෝධ ගහන මට්ටම ආර්ථික දේහීල මට්ටමට වඩා පහළින් තබා ගැනීම. පලිබෝධ ගහන මට්ටම ජෛව පාලන මේ කරද්දී ආර්ථික දේහීලිය අගයට වඩා right පහළින් තබා ගැනීමක් අපි සිද්ධ කරන්නේ ආර්ථික දේහිලිය අගයට right ආර්ථික හානිදායක මට්ටමකට වඩා පහළින් තමයි තියාගන්නේ. right මෙහි ඇති අවාසියක් වන්නේ පලිබෝධ පාලනය දිගු කාලීන වීමයි. අවාසියක් නෙමෙයිනේ පලිබෝධ පාලනය දිගු කාලීනව සිද්ධ වෙන එක වාසියක්. අධික ප්‍රජනන ශීඝ්‍රතාවය නිසා ජෛව පාලකයන් පසුව පලිබෝධ බවට පත් වේ. පලිබෝධ බවට පත් වෙන්නේ නැහැ ජෛව පාලකයෝ කවදාවත්. නිසා ඒක වැරදි. ඊළඟ කාරණේ නිවැරදි කෘෂිකාර්මික වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් ශ්‍රේෂ්ඨය තුල මනා ලෙස පලිබෝධ කළමනාකරණය කළ හැකිය. ශාක රෝග පාලනය කිරීම සඳහා වඩාත්ම සාර්ථක කෘෂිකාර්මික පාලන ක්‍රමය මොකක්ද කියලා අහනවා. ශාක රෝග පාලනය කිරීම සඳහා මනා බිම් සැකසීම. කල්යල් බලා ගොවිතැන් කිරීම.
ප්‍රතිරෝධී ප්‍රභේද වගාකව පස ජීවාණුහරණය මිශ්‍ර භෝග වගා. මේ ඔක්කොම වගේ මේ පලිබෝධ කළමනා කරගන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපෙන් අහන්නේ වඩාත්ම සාර්ථක ක්‍රමය මොකක්ද කියලා. මනා බීම් සැකසීම නිසා අපිට 100%ක් මේ පලිබෝධ පාලනය කරන්න පුළුවන් කියලා දෙයක් නැහැ. කල්යල් බලා ගෞතම් කිරීමත් නිසාත් අපිට 100%ක් පලිබෝධය පාලනය කරගන්න බෑ. ප්‍රතිරෝධ වගාව කරොත් එහෙම එයා කොහොමත් පලිබෝධික වලට ප්‍රතිරෝධයිනේ. ආයේ මොන දේ වුණත් ඒ ගහ පලිබෝධ වලට ලක් වෙන්නේ නැහනේ. ඒ නිසා ප්‍රතිරෝධී ප්‍රබෝධ වගා කිරීම තමයි අපිට පලිබෝධ කළමනාකරණය කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමය. සමෝදානිත පලිබෝධ කළමනාකරණය ක්‍රමය රසායනික රෝග වල්පැලෑටි මෙන්ම සත්ත්ව පලිබෝධ පාලනයට වඩා සුදුසුයි. සමෝදානිත එක අපි කොහොමත් සුදුසු එකක් විදිහට තමයි රසායනික සහ සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරලා අපි කරන්නේ. රසායනික ද්‍රව්‍ය භාවිත නොකරයි. එහෙම නැහැනේ රසායනික ද්‍රව්‍යත් අවශ්‍ය වෙලාදී පාවිච්චි කරනවා. රසායනික ද්‍රව්‍ය භාවිත කරන නිසා පරිසර හානියක් සිදු වෙයි. පරිසර හානියක් සිදුවන විදිහට පාලනය රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒක සමෝදානික පලිබෝධ කළමනාකරණයක් නෙමෙයි. ඒ නිසා ඒක වැරදි. සියලුම පලිබෝධ පාලන ක්‍රම එකවර යොදාගන්න. එකවර යොදා ගන්නෑ. අපි බලනවා රසායනික පොහොර නැතුව රසායනික මේ දේවල් නැතුව මේ අපිට කරන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් තමයි රසායනික ක්‍රම ඔක්කොම එකපාර දාන්නේ. ආර්ථික හානිදායක මට්ටමේදී පලිබෝධ පාලන ක්‍රම යෙදීම ආරම්භ කරයි. අපි පලිබෝධ පාලන ක්‍රම යෙදීම ආරම්භ කරන්නේ ආර්ථික හානිදායක මට්ටමට ගිහිලා කරනවා නම් වැඩක් වෙන්නේ නැහැ. එතකොට අපිට වියදම වැඩි ලාභයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ආර්ථික දේහිලිය මට්ටමේදී තමයි පලිබෝධ පාලනයේ ක්‍රමය පටන් ගන්නෙ. ඒ නිසා ඒක වැරදි. පරිසර හානිය අවම වන ලෙස විවිධ පලිබෝධ පාලන ක්‍රම යොදා ගැනීමට සැලකිලිමත් වෙයි. පරිසර හානිය අවම වෙන ලෙස විවිධ පලිබෝධ පාලන ක්‍රම යොදා ගැනීමට සැලකිලිමත්. ඔව්. පරිසර හානිය අවම වෙන පරිසර හානිය වැළැක්වීම තමයි සමෝදානික පලිබෝධ එකේ සමෝදානික කියන වචනේ අර්ථය. පරිසර හානිය අවම කිරීම තමයි වෙන්නේ. ඒ නිසා ඒක හරි. උත්තරේ ඒතර 30ට 5. ශ්‍රී ලංකාවේ බහුලටම දක්නට ලැබෙන පෝෂණ ගැටලු කිහිපයක් පහක් දැක්වේ. පෝෂණ ගැටලු හා අදාළ හේතුව නිවෘත ගලපා ගන්න. මේකෙදි අපිට පෝෂණ උණතාවයයි මේකයි හරියටම ගැලපෙන එක තමයි තෝරන්න තියෙන්නේ. මේකේ අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ කොයසියකෝර් නේ. කොයසියකෝර් ප්‍රෝටීන ගුණාත්මකභාවය නිසා ඇති වෙන්නේ. ප්‍රෝටීන අඩු වෙලා ඇති වෙන්නේ. ඒ උත්තරේ 31/4. මේකේ ඌනතාවයන් අපි ඔයාලා හරියටම දැනගන්න ඕනි. නීරත්තිය කියන්නේ යකඩ ඌනතාවය නිසා විටමින් A ඌනතාවයින්ද නෙමෙයි. මේ ගල ගන්න ඇති වෙන අයඩින් ඌනතාවය නිසා. එතකොට මේ ඒවා අපි හරියට දැනගන්න ඕනි. ඒ නිසා මේ රෝගවලට ඇති ඌනතා ලක්ෂණ ටික පාඩම් කරගන්න ඕනි. ඒකත් පාඩම් කරගන්න. දැන් පාඩම් කරගන්න කිව්වට මේවා පාඩම් කරගත්තේ නැතුනොත් අමතක වෙලා යනවා ඉක්මනට. රයිට් දැන් එහෙම අමතක වුණාන් පස්සේ මේ විභාගෙට දැන් ඔයා විභාගෙට ලියන කෙනානේ. ඔයාට ඒක අමතක වෙනවා කියන්නේ ඔයා ලොකු අවදානමක තමයි වැටෙන්නේ. මොනවා හරි කපටි ක්‍රමයක් පාවිච්චි කරලා ලේසියෙන් පාඩම් කරගන්න බලන්න. දැන් ඔය එක සුද්ධ ජීවීන්ගෙන් ඇතිවෙන රෝග තියෙනවා. ඒවා ඔක්කොම පාඩම් කරගන්න වෙනවා. ආහාර පරිරක්ෂණය කිරීමට පෙර සිදු කරන ප්‍රවෘත්ත ප්‍රතිකාර ක්‍රමයක් වන බ්ලාන්චීකරණයේ ප්‍රධාන අරමුණක් වෙන්නේ අපි ලුණු ටිකක් දාලා උණු වතුර වල මේ අපි දාලා මේ ගන්නවා. ඇයි එහෙම ගන්නෙ? එහෙම ගන්න හේතුව තමයි අපි දැන් නිකන් හිතන්නකෝ බටු ගෙඩියක් කපනවා කියලා. බටු ගෙඩියක් කපලා නිකන් තියුවන් පස්සේ මේ කහට බැඳෙනවනේ. මේකේ කහට බැඳෙනවා. ඒතර කහට බැඳෙනකොට මේක දැන් අපි ඔය පිට රට එහෙම යවනකොට මේ කහට බැඳිලා තියෙන එකක් මේ විකුණ ගන්න අමාරුයි. ඒතර ඒකේ අර නිකන් අර කැතයිනේ. ඒ වගේ පළතුරු වලත් පළතුරු කැපුවට පස්සේ කැපුම් පෘෂ්ඨවල කහට පිපීමක් සිද්ධ වෙනවා. ඔය කහට පිපෙන්නේ මේ පළතුරු වල ඒ කැපුම් පෘෂ්ඨවල එන්සයිම් ක්‍රියාකාරීත්වය නිසා. අපි මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය නතර කරා නම් වැඩේ හරි. එනිසා එන්සයිම් ක්‍රියාකාරීත්වය නතර කරන්න තමයි අපි බ්ලාන්චීකරණය හෙවත් බ්ලාන්චින් හෙවත් සුබ්‍රීකරණය කරන්නේ.
ආහාරයේ පවතින ස්වභාවික එන්සයිම අක්‍රිය කිරීමයි. හරි නේ? හරි. ආහාරයේ තියෙන ස්වභාවික එන්සයිම අක්‍රිය කිරීම තමයි කරන්නේ. ආහාරය තුල සුද්ධ පිස්සු. ආහාරයේ පවතින ස්වභාවික එන්සයිම සක්‍රිය කිරීම. සක්‍රිය කරොත් මේක තියෙයි නිකන් මේ කළු පාට දුඹුරු පාටත් නෙමෙයි දුඹුරු පාට වැඩි වෙලා කළු පාට වෙලා තියෙනවා. ආහාරයේ පරිමාව. ආහාරයේ පරිමාව අඩු කිරීම. නෑ නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. ආහාරයේ අංශු අතර ඇති වාතිවත් කියන එහෙම දෙයක් වෙන්නේ නෑ. නැවුම් කිරි භාවිතයෙන් යෝගට් නිෂ්පාදනයේදී එහි ආවනික රසය ලබා දීමට වැදගත් වෙන පරීක්ෂණ ක්‍රියාවලිය. ආවනික රස ඇති වෙන්නේ දාන සුදු ජීවීන් හින්දානේ. දැන් යෝගට් වලට යෝගට් රහ දෙන්නේ මේ යෝගට් වලදී මේ අපි දාන සුදු ජීවීන් හින්දා. සුදු ජීවීන් දාන්නේ මොනවාටද? අපි ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් එහෙමනේ දාන්නේ. ඒතර ලැක්ටෝබැසිලස් කරන්නේ ලැක්ටික් ඇමිල පැසීමනේ. නිසා 33 උත්තරේ වෙන්න ඕනි 4. මධ්‍යස්ථාර පැසීමවත් ඇසිටික් අම්ල පැසීමවත් නෙමෙයි ලැක්ටික් අම්ල ලැක්ටෝබැසිලස් නම් දාන්නේ. ඒ නිසා මේකට උත්තරේ යෝගට් වල මේ ආවනික රසය ලැබෙන්නේ ලැක්ටික් අම්ල පැසීම. ජීව විද්‍යාවටත් ඔයාලා ඉගෙන ගන්න. සුදුර ජීවි පාඩමේදී ආහාර පුරුදු පිළිබඳව පහත ප්‍රකාශ කිහිපයක් දැක්වේ. ධාන්‍ය වර්ග, රනිල වර්ග වැඩිපුර ආහාරයට ගැනීම හා කිරි ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම නිසා මිනිසාට කැල්සියම් උණුතාවය ඇතිවිය හැකිය. රයිට්? අපි මේකේ කියනවා ධාන්‍ය වර්ග, රනිල වර්ග වැඩිපුර ආහාරයට ගැනීම නිසා කිරි ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම නිසා මිනිසාට කිරි ආහාර වල අඩුවෙන් කරොත් එහෙම කැල්සියම් උණුතාවය ඇති වෙනවා තමයි. ඒක හරිනේ නේ. ධාන්‍ය වර්ග රනිල වර්ග වල අඩංගු ෆයිටික් අම්ලය මගින් කැල්සියම් අද්‍රාව්‍ය තත්ත්වයට පත් කරයි. ඔව්. රයිට් කැල්සියම් අද්‍රාව්‍ය තත්ත්වයට පත් කරනවා. ඒකට අවශෝෂණය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට ධාන්‍ය වර්ග වැඩිපුර කාලා කිරි අඩුවෙන් කෑවොත් එහෙම අපිට මේක වෙනවා කියන එකම තමයි. A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වැරදි. A ප්‍රකාශ සත්‍ය වෙන වැරදි. A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වෙන අතර B මගින් A පැහැදිලි කරයි. ඔව්නේ. B මගින් පැහැදිලි වෙනවා. ඇයි අපි රනිල භෝග ධාන්‍ය වර්ග වැඩියෙන් කාලා කිරි අඩුවෙන් කන්න හොඳ නැත්තේ කියලා. 35 පළතුරු හා එළවලු අඩු උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කිරීම නිසා පහත ප්‍රතිඵල ඇති වෙන බව සිසුවෙකු විසින් සඳහන් කරන ලදී. ඒවායි ජලයේ ඉවත් වීම අඩු උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කරන්න. අඩු උෂ්ණත්ව තත්ත්වයටදී ගබඩා කරාන් පස්සේ ජලයේ ඉවත් වීම. B රසය හා වයනය වෙන ආරක්ෂා වීම. රයිට් අඩු උෂ්ණත්වයක අපි ගබඩා කරාන් පස්සේ රසයයි ඒකේ තියෙන අපිට දැනෙන සුමුදු මේ මෘදු ස්වභාවය ආරක්ෂා වෙනවා තමයි. රයිට් ඊට පස්සේ රෝග පැතිරීම අඩු වේ. හරි. එතිලින් නිෂ්පාදනය වැඩි වේ. ඒ කියන්නේ එතිලින් නිෂ්පාදනය වැඩි වෙලා මේවා පාර වෙලා ඉදිලා යනවද? එහෙම වෙන්නේ නැහැ. ඒතර උත්තර වෙන්නේ ජල වියත් වීම අඩු වෙනවනේ අඩු උෂ්ණත්වයක. ඒකත් හරින්නේ නේ. ඒතර රසය වයින්ය ආරක්ෂා වෙන එකත් කියන රෝග පැතිරීමත් අඩු වෙනවා. ඒතර උත්තරේ A B C නේ 4. පසුවස්වනු හානි අවම කර ගැනීම එළවලු හා පළතුරු නියමිත පරිණත අවස්ථාවේ නිලීම ඉතාම වැදගත්. ඒ වගේ පරිණත දර්ශක අපි මේක ඉගෙන ගන්නවා. පරිණත දර්ශක දැනගන්න ඕනි අපි එකවල. ඒතර මේ පරිණත දර්ශක නිවැරදි පරිණත දර්ශනයේ පහත කුමන පේළිය මගින්ද කියලා කියනවා. සලාද මේකේ අඹවල නම් මේ කෙලින්ම තියෙනවා ඵලයේ උරස් හිස් වල උස් වීමක් සිදු වෙනවා. අඹවල අපි දැනගන්නේ උරහිස් හිස් වුණාම තමයිනේ. ඒතර මේකේ නිවැරදි එක උත්තරේ මට නම් හිතෙන්න ඕනි 3 තමයි. C. සලාදවල පෘෂ්ඨවෘන්තයේ පැන නගින විට එහෙම ගන්න පළවල කෝණාකාර බවක් ඇති වෙන්නේ නැහැ නේ පතෝල වල. පතෝල වල අලු මේ ගතියක් නේ තියෙන්නේ. ඉඟුරු පත්‍ර කොළ පැහැයෙන් පාදන නැහැ. පත්‍ර කහ පාට පත්‍ර වෙනකොට තමයි ඉඟුරු තියෙනවා කියලා දැනගන්න. කෙසෙල් පාල කහ පාට. පිස්සු පත්‍ර කෝණාකාර බව හරියට තියෙනකොට තමයි කෙසෙල් වල අපි දැනගන්නේ. නෑ කෝණාකාර තියෙනකොට නේ මේ කෙසෙල් ගෙඩියේ මේ රවුම් වෙනකොට හරියටම
කෝණ ගතිය නැති වෙලා රවුම් වෙනකොට තමයි අපි පරිණත දර්ශකය දැනගන්නේ. නිසා පරිණත දර්ශක අපේ අඹවල නම් හරියටම හරි උරහිසීම තමයි වෙන්නේ. ඒ කියන්නේ නැට මේ විදිහට නැට තියෙද්දි මෙහෙම gediya තිබ්බොත් මේක පරිණත gediyak නෙමෙයි. එහෙම නෙමෙයි මෙහෙම තියෙද්දි මෙන්න මෙහෙම වෙලා තිනවා නම් අඹ gediya මේ උරහිස් ඉස්සලා තිනවා නම් මෙන්න මේ විදිහට මේක පරිණත gediya. ඔන්න අඹ gediyak කඩනකොට දැනගන්න පුළුවන් පැහිලාද නැද්ද කියලා. ඕකේ. පැහිලාද නැද්ද කියලා දැනගන්න ඉතින් පොල්ලක් ගහලා බිමට වැටුණාට පස්සේ දැනගන්නේ. එතකොට ඉතින් පැහිලවත් නැතත් කන්න වෙනවා. රයිට්. වැඩි බිත්තර නිෂ්පාදනයක් ලබා දෙන කිකිලියන්ගේ අපි වැඩි බිත්තර ලබා දෙන කිකිලියන්ගේ තියෙන ලක්ෂණ මොනවද කියලා අහන්නේ. කරමල් හැකිලුණු රළු ගතියකින් යුක්ත වේ. අපි එහෙම ලක්ෂණ කතා කරන්නේ නැහැ. පිහාටු මනාව වැඩි ඇත. නෑ. හොට හා නියපොතු ගෙවි ගිය ස්වරූප. ඔව්. හොට නියපොතු හොඳට ගෙවිලා ගිය ස්වරූපයක් තියෙනවා වැඩි බිත්තර නිෂ්පාදනය කරන කුකුළුන්ගේ. සයික ලක්ෂණයක් 34 උත්තරේ 3. ගොවිපළ සතුන්ට දේශගුණික සාධකවල බලපෑම පිළිබඳව දක්වා ඇති පහත ප්‍රකාශ වෙත අවධානය යොමු කරන්න. පරිසර උෂ්ණත්වය වැඩි වෙන විට ගවයන්ගේ සඵලතාවය වැඩි වේ. කියන්නේ පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයාලා කිරි වැඩියෙන් දෙනවා කියලා කියන්නේ. රයිට්. අපි ගවයන්ගේ උෂ්ණත්වය වැඩි වෙනකොට දැන් වියලි කලාපයේ ඉන්න ගවයන්ගේ මේ සඵලතාවයේ කිරි වැඩිද? නැහැ. ඒක වැරදි. සීතක දැන් අබේවල ෆාම් එකේ ඒ වගේ සීත කලාපේ තියෙන තෙත් කලාපේ තියෙන කට්ටිය ඒ අයගේ නේ නිෂ්පාදනතාවය වැඩි, සඵලතාවය වැඩි. ඒ නිසා පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ගවයන්ගේ සඵලතාවය වැඩි වෙන්නේ නැහැ. දිවා කාලයේදී දිග වැඩි වෙන විට බිත්තර දමන කිකිලියන්ගේ ලිංගික පරිණතයට එළඹීම ඉක්මන් වේ. දිවා කාලයේ දිග වැඩි වෙනකොට කියන්නේ දිවා කාලයේ දිග වැඩි වෙනකොට වෙන මේ එයාගේ ලිංගික පරිණතය එළඹීම ඉක්මන් වෙනවා. නිසා ඒක හරි. C පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ විට ගොවිපළ සතුන්ට රෝග පැතිර යාම වැඩි. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සතුන්ට විතරක් නෙමෙයි ශාක වලට උනත් වැඩි වෙනකොට රෝග පැතිර යාම වැඩි වෙනවා තමයි. සූත්‍රේ B C. සූත්‍රේ 4. 39 ප්‍රෝබයෝටික් සහ කොක්සියෝඩියෝස්ටැට් යනු සත්ව පානයෙන් යොදා ගන්නු ලබන ප්‍රෝබයෝටික්ස් අහලා තියෙනවනේ නිකන් ළමයිගේ ඇඩ් යනකොටත් ඔය කිරි එහෙම ඇඩ් යනකොට නේ මේවා අපි දාන්නේ ආකර්ෂණ ද්‍රව්‍ය විදියට මේ වගේ අපි කරන්නේ පෝෂක ද්‍රව්‍ය වැඩි කිරීම ගුණාත්මක ආයය වැඩි කිරීම රයිට් ඇඩිටිව්ස් ෆුඩ් ඇඩිටිව්ස් විදියට තමයි දාන්නේ ප්‍රෝබයෝටික්ස් සහ කොක්සිඩියෝස්ටැට් කියන්නේ දල තන්තු 110ට වඩා වැඩි ආහාර සත්ව ආහාරයකි දල තන්තු 110ට වඩා වැඩි මස්වල අන්තය සයිලේජ් බඩේරුඟු බීජ සෝයා පුන්නක්කු සහල් නිවුන් කෙඳි වැඩියෙන් තියෙන මොනාගේද සයිලේජ් වලනේ ශාක පත්‍ර වලින් සයිලේජ් හදන්නේ තන්තු වැඩියෙන්ම තියෙන්නේ සයිලේජ් වලනේ එතකොට බඩේරුඟු සෝයා පුන්නක්කු මේවා ශාක පත්‍ර අඩංගු වෙන ඒවා නෙමෙයිනේ ඒතකොට තන්තු වැඩියෙන් අඩංගු වෙන්නේ නැහැ දල ආහාරයක් රෆේජ් එකක් නේ රයිට් සයිලේජ් කියන්නේ රෝමාන්ත්‍රික සංකීර්ණ ආමාශයේ කොටස් අතරින් පෙප්සින් ශ්‍රාවණය කරනවා. පෙප්සින් ශ්‍රාවණය කරන්නේ පුතේ අපේ ආමාශයෙම ශ්‍රාවණය වෙනවනේ පෙප්සින්. ඔයාලා දන්නවනේ. ඒතර ආමාශය කියන්නේ ආමාශයේ විදියට සලකන්නේ සංකීර්ණ ආමාශය මොකද්ද? සංකීර්ණ ආමාශය අපේ ආමාශයට සමාන ගතියක් පෙන්වන්නේ ජඨරාශයනේ. J දැන් මේක මන්නම් මතක තියාගන්න අපේ ආමාශයේ J අකුර හැඩයක්නේ තියෙන්නේ. එතකොට මෙයාගේ ජඨරාශය J මතක තියාගන්න පුළුවන්. රයිට්? පෙප්සින් ස්‍රාවය වෙන්නේ ජඨරාශයෙන් තමයි. මුල්කිරි මේ මුල්කිරි කියන ප්‍රශ්නය හැම ප්‍රශ්න පත්‍රයකම ජනප්‍රිය ප්‍රශ්නයක්. මුල්කිරි කියන්නේ මොනවාද? කොලෙස්ටරම් නේ. කොලෙස්ටරම් මාර ප්‍රසිද්ධයි ප්‍රශ්න පත්‍රය හදද්දී. මුල්කිරි හා සාමාන්‍ය කිරි පිළිබඳ කර ඇති ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය හොයන්න කියලා කියනවා. අපිට හොයන්න කියලා තියෙන්නේ සත්‍ය ප්‍රකාශය. මුල් කිරි වල වර්ණය සුදු පැහැති වෙන අතර සාමාන්‍ය කිරි ලා කැහැ පැහැති. සාමාන්‍ය කිරි ලා කැහැ පැහැති නෑ. සුදු පැහැති මුල් කිරි සුදු පැහැතිනේ ඝන උකු ද්‍රාවණයක් මේක කහ පැහැති එකක්. රයිට්.
මුල් කිරි වල අඩංගු ප්‍රෝටීන ප්‍රතිශතය සාමාන්‍ය කිරි වලට වඩා අඩුයි. පිස්සු. මුල් කිරි වල තමයි ප්‍රෝටීන ප්‍රතිශතය වැඩි. මුල් කිරි වල මේද ගෝලිකා සාමාන්‍ය කිරි වලට වඩා විශාලයි. නෑ. මේද ගෝලිකා කුඩායි. ඒ නිසා ජීර්ණය කරගන්න පුළුවන් මේ පැටියට. මුල් කිරි වල ඉමුනෝග්ලොබින් අඩංගුවද සාමාන්‍ය කිරි වල අඩංගු වෙන්නේ නැහැ. හරි. ඉමුනෝග්ලොබින් තියෙන්නේ මුල් කිරි වල විතරයි. මුල් කිරි වල අඩංගු ලැක්ටෝස් ප්‍රතිශත සාමාන්‍ය කිරි වලට වඩා වැඩිය. ලැක්ටෝස් අඩුවෙන් තියෙන්නේ මුල් කිරි වල. ඒ නිසා ඒක වැරදි. එළදෙනකගේ ගැබ් භාවය පවත්වා ගැනීම සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැදගත් වේ. ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරන්නේ කොහෙන්ද ළමයි? පීත දේහයෙන්. ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය කරන්නේ පීත දේහයෙන්. මේක මත තියාගන්න. විවිධ වෙළඳපොළ ව්‍යුහ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. දන්නවනේ ඒකාකාරී මේ අපි කතා කරන පූර්ණ තරංගකාරී මේ වෙළඳපොළ ව්‍යුහ. වෙළඳපොළට පිවිසුම හා පිටවීම සඳහා බාධා තිබේ. ඔන්න එන්න යන්න බාධා තියෙනවා. රයිට්? එන්න යන්න බාධා තියෙන්නේ පොඩ්ඩක් ඒකාකාරී පැත්තට බර වුණා. භාණ්ඩ සඳහා ආදේශ නොමැති වීම. භාණ්ඩයක් සඳහා ආදේශ නැහැ. ආයේ නැහැ ගෑස් වගේ. රයිට්? ආයේ ගෑස් වෙන තැනකින් ගන්න නැහැ. ආදේශ භාණ්ඩ නැහැ. අධි ප්‍රමාණිත ලාභ ලැබීම. උපරිම ලාභ ලබා ගන්න. ඉතින් මේක කොහොම එකක්ද කියලා තියෙනවා. 44 උත්තරේ තනිකර ඒකාධිකාරී. පිවිසුමක් ඇත්තෙත් නැහැ. භාණ්ඩ සදා ආදේශනත් නැහැ. මෙයා ලාභ ලබන උපරිමයි. ගෑස් සමාගම වගේ තමයි. ඒ නිසා ඒකාධිකාරී වෙළඳපොළ. අපේ ලංකාවේ ගෑස් සමාගම් නම් දෙකක් තියෙනවානේ. ලාභ ගෑස් වල ලිටර් ගෑස් වල. ඒකට ඒකාධිකාරී කියන එකේ ඉහළම තත්ත්වේ නැහැ. නමුත් සමාගම් දෙකයි තියෙන්නේ. එතනින් එහාට ආයේ මේ ගෑස් අඩු වුණොත් ඒකනේ යාලා ගෑස් වැඩි කරලා තියෙන. දැන් 1000 ගණනකින් වැඩි වෙලා. නියමයිනේ. රයිට්. පූර්ණ තරංගකාරී නිෂ්පාදන ආයතනයක විරිවැය වක්‍ර රූප සටහනින් දැක්වේ. දැන් මේකෙන් අපි අහනවා නිවැයුම් මේකක 20 දී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 10යි. එහෙම කිව්වන් පස්සේ ඩේටා එකක් කිව්වන් පස්සේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? මේකනේ variable cost එකනේ. total variable cost එක බෙදනවා නිෂ්පාදන ඒකක ගන්න. නිෂ්පාදන ඒකක ගණයෙන් බෙදුවන් පස්සේ එනවා මොකක්ද එන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. average මේ variable cost එක එනවනේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එනවනේ. average කියලා මම ඒ අකුර දාන්නම්. average variable cost එක එනවා. දැන් එතකොට මේක කියනවා නිමැවුම් මේකක 20 දී. මෙන්න මේකෙදී නිමැවුම් මේකක 20 දී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 10යි. average variable cost එක කීයද කියන්නේ එතකොට 10යි. හරි. දැන් total variable cost එක කීයද? මෙන්න මෙතනදී. right? total variable cost එක හොයන්න පුළුවන්. TVC එක හොයන්න පුළුවන් 20 දී. ඔන්න නිමැවුම් මේකක ගන්න කීයද එතකොට 20යි. නිමැවුම් මේක ගන්න 20 දී සාමාන්‍ය ස්ථාවර පිරිවැය කීයද? 10යි. right? දැන් 20 වැඩි කිරීම 10 කියන්නේ TVC total variable cost එක එනවා මේ 20 දී කීයද? 200ක්. 200ක්. right? එතකොට මේකෙන් අහන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය කීයද කියලා. දැන් අපේ මෙන්න මෙතන දත්තයක් දීලා තිනවා ළමයි. නිෂ්පාදන ඒකක 20 දී total cost එක මුළු cost එක කීයක් කියලා දීලා තිනවද? 420යි. ඔයාලා දන්නව නේද? total cost එක සමානයි total fixed cost එකට එකතු කරනවා total variable cost එක. එහෙම නේද? total variable cost එක එකතු කරාම පස්සේ තමයි ස්ථීර පිරිවැයයි විචල්්‍ය පිරිවැය එකතු කරාම තමයි මුළු පිරිවැය එන්නේ. මුළු පිරිවැය මේක කීයක් තියනවද? 420යි. දාන්න 420. දැන් total fixed cost එක අපි දන්නේ නැහැ. right? අපි total fixed cost එක දන්නේ නැහැ. ඒකනේ හොයන්න කියන්නේ. එතකොට ඒක නෙමෙයි හොයන්න කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. අපි total fixed cost එක දැනගෙන ඉන්න බෑ සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්න. ඊට පස්සේ අපි total variable cost එක හෙව්වා. කීයද? 200යි.
200යි. දැන් මට කියන්නකෝ total fixed cost එක කීයද කියලා. total fixed cost එක මේ සමීකරණය විසඳාවම පස්සේ එනවා 420 න් 200ක් අඩු කරාම කීයද? 220යි නේ. 220යි. දැන් total cost එක 220යි නේ. දැන් 220 total fixed cost එකනේ. average fixed cost එක හොයන්නේ කොහොමද? average fixed cost එක හොයන්න අපි total fixed cost එක බෙදන්න ඕනි. total fixed cost එක බෙදන්න ඕනි. නිමවුම එකක් ගන්න. නිමවුම එකක් ගන්න කීයද? 20යි. නිමවුම එකක 20 දී අහන්නේ. දැන් පුතේ total fixed cost එක කීයද? 220යි. 220 බෙදනවා 20න්. දැන් උත්තරේ කීයද? බිංදුවට බිංදුව කැපෙනවා. මේ දෙකට 1යි. මේ 22ට 11යි. උත්තරේ රුපියල් 11. බලන්න උත්තරේ හරිද කියලා. හරි. උත්තරේ 11. මේක තේරෙනවා නම් අත උස්සන්න, තේරෙන්නේ නැත්නම් ආයි කියන්න. හරිනේ. රයිට් නියමයිනේ. හොඳ ගණන්කාරයෝ ටිකක් අපි ගාව ඉන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරනු ලබන නිෂ්පාදන සාධක අතරින් ව්‍යවසායකත්වයේ යනු. ව්‍යවසායකත්වය කියන්නේ කළමනාකාර මේ පැත්තනේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. ව්‍යවසායකත්වය කියන්නේ මානව මේ සම්පතක්නේ. සම්පත් උපරිමව යොදාගෙන නවෝත්පාදන බිහි කිරීමයි. සම්පත් උපරිමව යොදාගෙන නවෝත්පාදන බිහි කිරීමයි. ආසන්නව ගැලපෙන උත්තරේනේ. බලමු චුට්ටක්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී වෙන මානව සම්පත නිසි ලෙස හැසිරවීමයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී වෙන මානව සම්පත විතරක් නිසි ලෙස හැසිරවීමද මේ ව්‍යවසායකත්වය කියන්නේ. මානව සම්පත විතරක් නෙමෙයි. දැන් තුන බලන්න. තුන්වෙනි එක තියෙනවා නිෂ්පාදන සම්පත් ප්‍රශස්තව හසුරුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කිරීම. හරියටම නිර්වචන දීලා තියෙන ව්‍යවසායකත්වයට මෙතනනේ. නිසා උත්තරේ 3. පාරිභෝගික අවශ්‍යතා අනුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. හරි ඉතින්. ව්‍යවසායකත්වයේ කරන්නේ ඒක තමයි. නමුත් නිර්වචනයේ හරියටම නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා ප්‍රතිපත්ති සැකසීම. ආරම්භ කිරීම විතරක් කරන්නේ නැහැ. එයා ඒක කළමනාකරණය කිරීමත් කරනවනේ ව්‍යවසායකයා. ඒ නිසා එතනදී ඒකත් හරියන්නේ නැහැ. පසුගිය වසරේ එක්තරා කාල සීමාවකදී එළවලු නිෂ්පාදනය සඳහා වන සැපයුම වක්‍රය විතැන් වූ ආකාරය පහත රූපසටයෙන් දැක්වේ. විතැන් වෙලා තියෙන මෙතන ඉඳන් මෙතෙන්. මුල් සැපයුම වක්‍රය මේක. වමට විතැන් වෙලා තියෙන්නේ මේ පැත්ත. දැන් ඉතින් අපිට තියෙන පොඩි ඇනලයිස් එකක් කරන්න. මේ වගේ වක්‍රයක ඇනලයිස් කරන්නේ කොහොමද? ගහ ගන්නවා ඉරක්. කොහොම ඉරක්ද ගහගන්නේ? කෙලින් ඉරක් ගහගන්න. රයිට්. දැන් චූටි කඩේරි ටිකක් ගහලා බලන්න මේ පහළට. රයිට්. මුලින් තිබ්බේ සැපයුම් ප්‍රමාණය මෙතන. අපි හිතමු සැපයුම් ප්‍රමාණය 100යි කියලා. දැන් ඔන්න සැපයුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කීයකටද? 50කට අඩු වෙලා තියෙනවා. ඇයි මේ පැත්තෙන් දන්නේ 0 1 2 3 කියලා මෙහෙම එන්නේ? දැන් මොනවද වෙලා තියෙන්නේ? සැපයුම අඩු වෙලා නේද? සැපයුම අඩු වෙලා. මොකක්ද ඒකට හේතුව? දේශගුණය යහපත් වීම නිසා එළව අස්වැන්න ඉහළ යාම. පිස්සුද? සැපයුම අඩු වෙනවද අස්වැන්න ඉහළ නම්? මෝඩ කතාව. දේශගුණය අයහපත් වීම නිසා අස්වැන්න පහළ යෑම. සැපයුම අඩු වෙලානේ. එතකොට අස්වැන්න පහළ ගිහිල්ලා තමයිනේ. දේශගුණය අයහපත් නිසා වැඩේ හරි. උත්තරේ 2. ඇයිද මේ සැපයුම අඩු වෙලා 100 ඉඳන් 50ට බැහැ. මම මේ නිකන් හිතලා 150 දාගත්තා. ඔයාලා මෙතන 90 දාගත්තොත් මෙතන ඉතින් කොහොමත් 90න් අඩු සංඛ්‍යාවනේ මෙතන එන්නේ. මුලින් තිබ්බේ 100 දැන් 50. මුලින් තිබ්බේ 90 දැන් තියෙන 70. ඒ වගේ සැපේම අඩු වෙලා තියෙන. සැපේම අඩු වෙන්නේ දේශගුණය ආයපත් වීම නිසා අස්වැන්න පහළ ගිහිල්ලා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක බලන්න. එළවලු සඳහා පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීම. එළවලු සඳහා පොහොර සහනාධාරය ක්‍රියාත්මක වුණා නම් බං පොහොර දීලානේ. දැන් මේ සැරේ වගේ නෙමෙයි පොහොර සහනාධාරය දීලානේ. එතකොට අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. අස්වැන්න අඩු වෙලානේ තියෙන්නේ මෙතන. අස්වැන්න අලෙවි කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන සක්‍රිය කිරීම. යකෝ අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන සක්‍රිය කරනවා නම් සැපෙම වැඩි වෙන්න එපා. සක්‍රිය කරනවා කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන ඇති කරනවානේ. ඒකට විකුණ ගන්න පුළුවන් නේ නියමට. විදේශ රටවලින් නැවුම් එළවලු ආනයනය කිරීම. විදේශ රටවලින් නැවුම් එළවලු ආනයනය කරාන් පස්සේ අපේ රටේ අයගේ සැපයුම අඩු වෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ මිල අඩු වෙනවා.
ඒක වෙන කතාවක්. ඒ වුණාට සැපෙම අඩු වෙන්නේ නැහැ. ඉතින් අස්වැන්න විකුණ ගන්න එපා. දැන් මේ පිට රටින් හාල් ගෙනාව කියලා පිට රටින් වී ගෙනාව කියලා අපේ මිනිස්සු වගා කරපු සැපෙම අඩු වෙන්නේ නැහනේ. ඒවා ගෙවල් වල හංගලා හරි තියෙනවනේ. ඒවා පස්සේ කාලෙක විකුණන එක වෙන කතාවක්. ඒ නිසා ඒ වගේ මිල අඩු වෙනවා. දැන් පිට රටින් ගෙන්නවම පස්සේ අපේ එළවලු පළතුරු වලට මේ මිල අඩු වෙනවා. ඒක හරි. නමුත් සැපෙවුමට හානියක් වෙන්නේ නැහැ. ඒක සැපෙවුම අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. 48 වර්තමානයේ වඩාත් ප්‍රචලිත තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. තිරසර කෘෂිකර්මාන්ත කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතය ශුන්‍ය කිරීම මගින් පසේ සාරවත් බව හා ජෛව විවිධත්වය දියුණු කරන ගොවිතැන් ක්‍රමයකි. හරිනේ. කෘත්‍රිම රසායන ක්‍රම අඩු කරොත් එහෙම අපිට කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතය ශුන්‍ය කිරීම මගින් පසේ සාරවත් බව හා ජෛව විවිධත්වය දියුණු කරන ගොවිතැන් ක්‍රමයකි. සාරවත් බව හා ජෛව විවිධත්වය දියුණු කරනවා. ජෛව විවිධත්වය දියුණු කරනවා. නමුත් සාරවත් බව දියුණු මේ ශුන්‍ය කරනවා පස්සේ සාරවත් බව මේ දියුණු වෙන්නේ නැහැ. මොකද රසායන ද්‍රව්‍ය හැමෝටම සාරවත් බව වැඩි වෙනවනේ. ඒතර ඒක අපිට ගන්න බෑ. පාංශු පෝෂක සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය හා පෝෂක හීන වූ විට පෝෂක බාහිරින් එකතු කරන ගොවිතැන් ක්‍රමය. පාංශු පෝෂක සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය හා පෝෂක හීන වූ විට පෝෂක බාහිරින් එකතු කරන ගොවිතැන් ක්‍රමය. තිරසර කෘෂිකර්මාන්තය. හරි. රයිට්. තිරසර කෘෂිකර්මාන්තය කියන්නේ මේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පෝෂක හීන වූ විට පෝෂක බාහිරින් එකතු කරන ගොවිතැන් ක්‍රියාවලිය තමයි. නිෂ්පාදනය වැඩි කිරීම මෙන්ම අවදානම් කළමනාකරණය පිළිබඳවද අවධානය යොමු කරන ගොවිතැන් ක්‍රමයකි. නිෂ්පාදනය වැඩි කිරීම වගේම අවදානම් කළමනාකරණය තිරසාර කෘෂිකර්මාන්තයේදී වෙන්නේ අනාගතය පිළිබඳවත් කල්පනා කරලා වැඩ කරන එක. නිසා උත්තරේ එන්න ඕනේ BC විතරයි හරි. උත්තරේ 3. අවසාන ප්‍රශ්න දෙකට අපි යන්නේ. ගව දිනුන්ට වැළඳෙන බ්‍රුසෙල්ලෝසිස් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. බ්‍රුසෙල්ලෝසිස් රෝගය රෝගකාරක බැක්ටීරියාවකි. අපි දන්නවා බ්‍රුසෙල්ලෝසිස් හැදෙන්නේ බැක්ටීරියාවකින්ද තමයි. 2. බ්‍රුසෙල්ලෝසිස් රෝගකාරයා සමේ කැපුම් සීරීම ආශ්‍රිත ආහාර පාන වලින් මිනිස්සුන්ට ඇතුළු විය හැකියි. ඔව්. මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන් බ්‍රුසෙල්ලෝසිස් කියන රෝගය. ගව කල්ලේ මාස 6කට පසු ගබ්සා වීම ප්‍රධානම ලක්ෂණය. හරි. ගව දිනුන්ට වැළඳෙන බ්‍රුසෙල්ලෝසිස් රෝගය බහුලව වසංගත තත්ත්වයේ වැළඳෙන වසංගතයක් වෙන්නේ නැහැ. මේක බැක්ටීරියා රෝගයක්. වෛරස් රෝගයක් නෙමෙයි. නිසා අපිට කොරෝනා වගේ තමයි මේකෙදී අපිට මේක බැක්ටීරියා රෝගයක් ඉඳලා වසංගත තත්ත්වයකට ලක් වෙන්නේ නැහැ. උත්තරේ එතකොට 4. වැරදි ප්‍රකාශය 4. 5. බ්‍රුසෙල්ලෝසිස් රෝගය සඳහා එකම ප්‍රතිකාර ක්‍රමය එන්නත් ලබා දීමයි. එන්නත් ලබා දීමෙන් විතරක් නෙමෙයි අපිට බ්‍රුසෙල්ලෝසිස් ගන්න පුරානේ අපිට ප්‍රතිජීවක ලබා දීම කරන්න පුළුවන්. පහත දැක්වෙන වර්තමානයේ දක්නට ලැබෙන මානව ක්‍රියාකාරකම් සිදුවීමය. පොසල ඉන්ධන දහනය කිරීම. නායෑම නියග වැනි තත්ත්ව ඇතිවීම. කාර්මීකරණය සිදුවීම. A හා B දේශගුණික විපර්යාස ඇතිවීමට ඉවහල් වන සාධක අතර C දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයි. A හා B දේශගුණ විපර්යාස ඇතිවීමට ඉවහල් වන අතර පොසල ඉන්ධන දහනය හරි. B නායෑම නියග තත්ත්ව දේශගුණික විපර්යාස වලට මේ බලපාන්නේ නැහැ. දේශගුණික විපර්යාස වලින් හින්දා හේතු නිසා නායෑම නියග ඇති වෙනවා. ඒ නිසා එතන වැරදිනේ. C දේශගුණික විපර්යාස ප්‍රතිඵලයක් නෑනේ. කාර්මීකරණයේ දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් නෙමෙයි. A හා C දේශගුණ විපර්යාස ඇතිවීමට ඉවහල් වෙන අතර A හා C ඔව් දේශගුණ විපර්යාස වලට හේතු වෙනවා තමයි. B දේශගුණ විපර්යාස ප්‍රතිඵලයකි. දේශගුණක විපර්යාස වල ප්‍රතිඵලයක් නෙමෙයි නායෑම නියගය නම් දේශගුණ විපර්යාස වල ප්‍රතිඵලයක්. ඒතර අපිට 50 නෑනේ නායෑම ඇති වෙන්නත් පුළුවන් දේශගුණක විපර්යාස වර්ෂාපතනය වැඩි වුණාන් පස්සේනේ. ඒ නිසා මේ උත්තරේ හරි. ඒ හා C දේශගුණක විපර්යාස ඇතිවීමට ඉවහල් නැත
B දේශගුණ විපරයාස ප්‍රතිඵලයක්. හරි. A B හා C යන තුනම දේශගුණ නෑනේ. කාර්මිකරණයේ දේශගුණයේ හින්දා ඇති වෙන එකක් නෙමෙයිනේ. පොසිල ඉන්ධන දාහනේ දේශගුණයේ හින්දා ඇති වෙන එකක් නෙමෙයිනේ. නායෑම් නියක දේශගුණ විපරයාස ඇති වෙන එක ඇත්ත. එහෙනම් ඒක වැරදි. B හා C දේශගුණ විපරයාස ඇතිවීමට හේතු වන සාධක වන අතර A දේශගුණ විපරයාස වල ප්‍රතිඵලයයි. B හා C දේශගුණ විපර්යාස ඇතිවීමට හේතු වන සාධක අතර A දේශගුණ විපර්යාස වල ප්‍රතිඵලයයි. B හා C A දේශගුණ විපර්යාස A දේශගුණ නෑ B එහෙම වැරදි. ඒ නිසා මේකේ උත්තර වලට පැහැදිලි උත්තරේ දෙක A හා C දේශගුණ විපර්යාස වලට ඉවහල් වෙනවා. නායෑම් නියක දේශගුණ විපර්යාස වල ප්‍රතිඵලයක් වෙනවා. මේක පැහැදිලිව මේක ගන්න පුළුවන්. රයිට්. ඔය විදිහට තමයි උත්තර සාකච්ඡා කරන්න පුළුවන් අපිට. මේකේ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පිළිබඳව අපි කතා කරමු. රචනා ප්‍රශ්න එවන අයගේ මම බලලා දුන්නා. මට මතක විදිහට කවුද එව්වේ මේ ඔයාලා නුවණින් සඳුරින් නෙමෙයි මම හිතන්නේ වෙන කවුරු හරි එවලා තියෙන උත්තර රචනා ප්‍රශ්න ලියලා. මට මතක නෑ අනිත් එක්කෙනාගේ නම. ඉතින් එවුවොත් මම දෙනවා රචනා ප්‍රශ්න ටික බලලා නැත්නම් ඉතින් ඔයාලා බලා ගන්න ඒක ඔයාලට බාරයි. එක්සෑමුත් ඉතින් කල් ගියා කවදා තියේද කියලා අපි දන්නේ. ඒක ඉතින් කවද තිබ්බත් කමන්නේ අපි සූදානම්. කවද තිබ්බත් අපි විභාගයට යන්න හෙට තිබ්බත් කමන්නේ ලෑස්ති වෙමු. ඒක තමයි අපිට දැන් කරන්න තියෙන එකම දේ. හරි. එහෙමනම් ඉතින් අපි ව්‍යුහගත බහුවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඊළඟ සතියේ කතා කරනවා. ගැටලු තිබ්බොත් ඔයාලට මොනවා හරි තියරි කොටස් වල අවුල් තිබ්බොත් එහෙම ගෲප් එකට දාන්න. ගෲප් එකට දැම්මොත් එහෙම ඒකට අදාළ තියරි කොටසට අදාළ කොටසක් මම ගෲප් එකට දාන්නම්. ඒක එහෙම කරන්න. ඔයාලට උදව්වක් විදියට. තියරි පාඩම් කරන්න, ප්‍රශ්න වැඩියෙන් කරන්න, බහුවන ප්‍රශ්න වලට 45ට වඩා යන්න, බහුවන ප්‍රශ්න ගොඩක් කරන්න. ප්‍රශ්න බැංකුව කියලා අර තියෙන පොත පරිශීලන ග්‍රන්ථය පාවිච්චි කරලා ප්‍රශ්න ගොඩක් කරන්න. ඒක කරලා කොහොම හරි බහුවන ප්‍රශ්න වලට CNC 50න් අඩුම 45ට අඩුම 45ක්වත් ගන්න උත්සාහ කරන්න. ඒකට පුළුවන් හොඳම දේ බහුවන ප්‍රශ්න පත්‍රය කරන්න ඕනි. බහුවන ප්‍රශ්න කරලා ඔයාලට බැරි වෙන ප්‍රශ්න තියෙනවනේ. බැරි වෙන ප්‍රශ්න ටික වෙනම පොතක ලියාගෙන ඒ ප්‍රශ්න වලට උත්තර විවරණ ලියන්න ඕනේ. මට මෙන්න මේක බැරි වුණේ මෙන්න මේ හින්දා. මෙන්න මෙන්න මේ තියරි කොටස කියලා ඔයා ඒක ලියා ගන්නවා. එහෙම නැතුනොත් එහෙම ඔයාට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න බැරි වෙනවා. හරි. එහෙමනම් අපි අදට පන්ති ඉවර කරනවා. ලබන සතියේ හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්.